අද ඔයගලන්ට මම ෂෙයා කරලා තියෙනවා ප්‍රසන්ටේෂන් එකකුයි නෝට් එකයි මේ ඇවිල්ලා සෙක්ෂන් 3 කියන එක තමයි අද අපි පටන් ගන්නෙ. සෙක්ෂන් 1 2 කියන දෙක අපි පසුගිය සතිවල සාකච්ඡා කරලා ඉවර කරා. මම හිතන්නේ මෙතන ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම හිටපු අයද මට මතක නෑ මේ අනුර වික්‍රමතුංග අනුර අපිත් එක්ක හිටියද දිගටම ඇහෙනවද මාව? alright මදුශංක මම ඒක තමයි මට චුටක් නම මතක නෑ. මදුශංක අපිත් එක්ක හිටියද? ඊ සති දෙකේ හිටියේ නෑ. right එතකොට කොහොමද අතර නෝට්ස් ටික ෂෙයා වෙන නිසා මේ ඒ ටික බලන්න අපි දැන් කොහොමත් අපිට මට හිතෙන විදිහට දැන් එක්සෑම්ස් නොවැම්බර් වගේ ඒගොල්ලෝ ෂෙඩියුල් කරලා තියෙන නිසා ගොඩක් වෙලාවට අපි උත්සාහ කරමු අගෝස්තු අන්තිම වගේ වෙනකොට අපි නැත්නම් සෙප්තැම්බර් ෆස්ට් වීක් වගේ වෙනකොට හරි සෙෂන්ස් ටික ඉවර කරලා ඊළඟට අපිට පාස් පේපර්ස් ටිකක් අපි සාකච්ඡා කරමු. එහෙම වුණොත් අපිට ඔක්තෝබර් ෆස්ට් වීක් වගේ වෙනකොට ඉවර කරගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට. ඒ මාස සති 4ක් විතර අපි පාස් පේපර්ස් වලට යමු. ඒතර ගොඩක් වෙලාවට මැදදී ජොයින් වෙච්ච එහෙම නැත්නම් ඔයගොල්ලන් මිස් වෙච්ච ටික එතනින් කවර් අප් කරගන්න බලමු. ඒක මම අර කලින් කිව්වා වගේ ෂෝට් නෝට් එකකුත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. එතකොට ඒකිනුත් යම් උදව්වක් වේවි. අපි අර දැනට කරොත් එම සාකච්ඡා කරොත් අපි සෙක්ෂන් 1 2 කියන එකෙන් යම් ප්‍රමාණයක් ඒ කියන්නේ සිලබස් එකේ 60ක් විතර 65ක් විතර කව වෙලා තියෙන එතනින් එහාට එතකොට මේ කොටසේදී ඇත්තටම සමහර ඒවා තියෙනවා මේ අනිවාර්ය වගේ එන ඒවා ටිකක් එක මම පැහැදිලි කරන්නම්. ඊළඟට අන්තිමට මම කරන් තියෙන බාසල් වගේ දේවල් වුණා නම් මෑතකදී ඇවිල්ලා නැහැ. නමුත් සිලබස් එකේ තියෙන නිසා අපි ඒ ටිකත් ඉවර කරලා උත්සාහයක් ගමු සෙප්තැම්බර් ෆස්ට් වීක් වගේ ඇතුළත මේක ඉවර කරගන්න පුළුවන්ද කියන එක. එතකොට එහෙමනම් අපි අද පටන් ගමු සෙක්ෂන් 3 එක. ඒකෙදි තියෙන්නේ ණය ප්‍රතිපත්ති සහ පාලනය කියන එක. මේක මම කිව්වාගේ ටිකක් රීඩින් මැටීරියල් එකකුත් මම ඔයගොල්ලන්ට දීලා ඇති. ඒ වගේම ප්‍රසන්ටේෂන් එකක් මෙතන තියෙනවා. අපි මේක එක එක අපි සාකච්ඡා කරොත් මේ සෙක්ෂන් 3 වලදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය ප්‍රතිපත්ති කියන්නේ මොකද්ද? ඒකෙන් ආවරණය වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් බැංකුවක අපි ඔය කියන ක්‍රෙඩිට් පොලිසි එක රයිට් ණය ප්‍රතිපත්තිය මොකක්ද කියන එක වැදගත් වෙනවා කියන එක. ඊළඟට අපි ණය පරිපාලනය මොකක්ද මේ ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා අපි සාමාන්‍යයෙන් ඔක ඇහිලා දැකලා තියෙන එක. ණය පරිපාලනය කියන්නේ මොකක්ද කියන දේත් සාකච්ඡා කරමු. ඊළඟට මුදල් මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙනවා නිර්දේශවන් ටිකක් අපි බැංක් රෙගියුලේෂන්ස් වගේක් අපි ඒවට කියනවා ඩිරෙක්ෂන්ස් කියලා. විශාල ප්‍රමාණයේ ඩිරෙක්ෂන්ස් ප්‍රමාණයක් තිබුණත් අපි මූලික වශයෙන්ම 4ක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඒක තමයි දිගින් දිගටම අපිට පාස් පේපර්ස් වල එහෙම ඇහිලා තියෙන්නේ. ඊළඟට ණය සම්බන්ධ ගිණුම් කරන ක්‍රම තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් ඉම්පයර්මන්ට් එක ඔයගොල්ලෝ අහලා ඇති. දැන් මේක නිකන් මේ දවස්වල හැමෝම ක්‍රියාත්මක එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙන අංශයක් තමයි ඉම්පයර්මන්ට් එක කියන්නේ. එතකොට ඒ ණය සම්බන්ධ ගිණුම් කරන ක්‍රම අපි ඒක හානිකරණය ණය හානිකරණය ඉම්පයර්මන්ට් කියන එකත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ණය ප්‍රතිපත්ති ආවරණය කියන දේ ගත්තොත් මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් බැංකුවක් ගත්තොත් ඒ බැංකුවක් ණය ලබා දීමේදී අත්‍යවශ්‍ය වශයෙන්ම යම්කිසි ක්‍රමවේදයන් ටිකකට එහෙම නැත්නම් අපි කියනවා මොනවා හරි රාමුවක් තුල නැත්නම් ණය ලබා දෙන උපදෙස් ටිකක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට දැන් ණය මුලින්ම අපි හිතන්න පුළුවන් කොහොමද අපි ණයට සුදුසු පුද්ගලයන් හොයාගෙන බැංකුව තුලට ගේන්නේ ඒ ක්‍රමවේදය. ඊට පස්සේ මොන යටතේද ඒ ණයට සුදුසු නැද්ද කියලා බලලා ණයක් අනුමත කරන්නේ. එතකොට ඒ ණය අනුමත කරාට පස්සේ කොහොමද ඒ ණය ආපසු ගෙවීම එහෙම නැත්නම් අය කර ගැනීම කරන්නේ. එතකොට මොනවා හරි අවස්ථාවක ඒ ණය අය කර ගැනීමේදී එන ගැටලු වලදී අපි නෛතික ක්‍රියාමාර්ග වලට යමු වෙන්නේ කොහොමද? එතකොට ඒ වගේම ණය ලබා දීමේදී එහෙම නැත්නම් ණය කළමනාකරණය කර ගැනීමේදී අපි කොහොමද අපිට දීලා තියෙන නියාමනයනේ අපි කියනවා අක්‍රමික ණය ප්‍රතිශතයන් එහෙම නැත්නම් අර මම ඉම්පයර්මන්ට් එකේ කතා කරා වගේ කොච්චර වෙන් කිරීම ප්‍රමාණයක්. එතකොට අන්න ඒ වගේ දේවල් ටිකක් අපිට බැංකුවෙන් බැංකුවට අපිට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ලියලා තියන්න ඕනේ. දැන් අන්න එහෙම නැති වුනහම අපිට බෑ මොන ප්‍රතිපත්තියක් යටතේද අපි මෙන්න මේ ඉදිරියේදී කතා කරගත්තේ ඉහතදී කතා කරගත්තේ කාරණා ටික
ක්‍රියාත්මක කරගන්න කියන ප්‍රශ්නයක් අපිට එනවා. ඒතර ඒක තමයි ණය ප්‍රතිපත්තියකින් අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි හිතමුකෝ අපි දැනට වැඩ කරන්නේ බැංකුව යුනියන් බැංකුව. අපි ඒ බැංකුවෙන් අපි යනවා කියලා හිතන්න අපි කමර්ෂල් බැංක් එකට. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ බැංකුවෙන් මේ බැංකුවට ගියාට පස්සේ එතකොට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ බැංකු දෙකේ ප්‍රතිපත්ති දෙකක්. හරි. එතකොට එහෙමනම් ඒ ප්‍රතිපත්ති දෙකක් කියලා කියනකොට කවුද ඒක තීරණය කරලා තියෙන්නේ? අපි හිතමු බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය සහ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ යම්කිසි ආයතන ප්‍රමාණයක්. එතකොට ඒගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති දැන් මොකක් හරි මේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ බැංකුවකින් බැංකුවට. අපි පෞද්ගලික අපිට තියෙනවා ආයතනික පෞද්ගලික ආයතන තියෙනවා වගේ බැංකුවකටත් තියෙනවා. දැන් ඒක නිසා තමයි දැන් උදාහරණයකට අපි කිව්වොත් දැන් එක බැංකුවක් කියන්න පුළුවන් මේ මෙහෙම. දැන් අපි පෝනින් වගේ දේවල් අපි ඇඩ්වාන්සස් අපි දීම ඒක නිකන් මහා පරිමාණය. කියන්නේ අර ඒක ප්‍රොඩක්ට් එකක් හැටියට අපි කරන්නේ නැහැ. නමුත් තව එකක් කියන්න පුළුවන් නෑ අපි ඒක ප්‍රොඩක්ට් එකක් හැටියට අපි මාකට් එකට යන එක කෙනෙක්. එහෙම නැත්නම් තව බැංකුවකට කියන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් අක්‍රමික ණය ප්‍රතිශතය මෙන්න මේ ලෙවල් එකේ තියාගන්න ඕනේ. ඒ විදිහට තමයි අපි පාරිභෝගිකයන් හොයන්න ඕනේ. එතකොට පාරිභෝගිකයන්ට ණය ලබා දෙන්න. තව බැංකුවක කියන්න පුළුවන් ඔය කියන NPL එහෙම නැත්නම් අක්‍රමික ණය ප්‍රතිශතය චර්ජ උඩට වෙලා තියෙනවා. ටිකක් ඉහළා ගියක් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ එතකොට යනවා ටිකක් රිස්කි මාකට්ස් වලට යනවා. ඒ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒතර අන්න ඒ වගේ දෙයක් පැහැදිලි කරන ඩොකියුමන්ට් එකක්. මොකක් හරි දෙයක තමයි මේ ණය ප්‍රතිපත්ති කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ගේ බැංකුවල ගත්තොත් ඔයගොල්ලෝ දැනට අත්දැකලා තියෙනවද ක්‍රෙඩිට් පොලිසිස් ගැන? දැන් බ්‍රාන්ච් මැනේජර් ගියොත් බ්‍රාන්ච් මැනේජර් මැනුවල් එකක් තියෙනවා. අපි තුන් ක්‍රෙඩිට් ඔපරේෂන්ස් වගේ ගත්තොත් ක්‍රෙඩිට් ඔපරේෂන්ස් මැනුවල් එකක් තියෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් ලීසින් වගේ ගත්තොත් ලීසින් ප්‍රොඩක්ට් එකක් ගැන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ දැන් ඕගොල්ලන් දැකලා තියෙනවද? දැන් ක්‍රෙඩිට් කරන අයත් මෙතන ඇති. බැංක් එකේ ක්‍රෙඩිට් පොලිසිස් කවුරු හරි දැකපු අය ඉන්නවද මට මෙතන කියන්න? ඔයගොල්ලෝ chat එකකින් හරි yes no කියලා කියන්නේ ඒක කමක් නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද බැංකුවක ණය ප්‍රතිපත්තිය? SME credit policy, එහෙම නැත්නම් corporate lending policy, retail lending policy, consumer card, housing loan policy එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කවුරු හරි මට උත්තරයක් දෙන්න බලන්න. දිලිනි, අනුරාධ, ජහාන්, ලක්ෂිත ඔයගොල්ලෝ දැකලා තියෙනවද එහෙම මේ බැංකුවේ ක්‍රෙඩිට් පොලිසි එකක් කියලා ඩොකියුමන්ට් එකක් තියෙනවා. right දිලිනි thank you. අනිත් දැකලා තියෙනවද? නැත්නම් පරිහරණය කරලා තියෙනවද? right thank you ලක්ෂිත. ලක්ෂිකා. ඒතකොට දැන් මෙතනදී මම මේ උදාහරණයක් කිව්වා දැන් අපි දැන් ඔයගොල්ලන්ට එහෙම අවස්ථාවක් ආවොත් ඒක දැන් අපි දුම අපි ක්‍රෙඩිට් නොකරන කෙනෙක් කියලා ක්‍රෙඩිට් කරන කෙනෙක්ගෙන් ඒක ඉල්ලගෙන බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් බැංකුවේ අපි ඔය ඉන්ටර්නලි කස්ටමර්ස්ලාට බලන්න ඒක ඉන්ටර්නලි ස්ටාෆ් එකට තියෙන ඩොකියුමන්ට්ස් වල ඔක සමහරට තියෙන්න පුළුවන්. බලන්න ක්‍රෙඩිට් පොලිසි එක කියන්නේ මොකක්ද? ඒක මුළු බැංකුවටම අදාළ පොලිසි එකක් සමහර බැංකුවල. එහෙම නැත්නම් අර එක එක බිස්නස් ලයින් එකේ හැටියට තියෙන පොලිසි එකක් වෙන්න පුළුවන්. කීවල බලන්න මේකේ අර දැන් අපි කතා කරගත්තා වගේ කස්ටමර් කෙනෙක් බැංකුව තුලට එන දවසේ නම් ඒ කස්ටමර් බැංකුවෙන් එළියට යන කාලය සීමාව තුල අපි ඔය කෙනෙක් SME වෙන්න පුළුවන්, corporate වෙන්න පුළුවන්, mid corporate වෙන්න පුළුවන්. ඒ value chain එකේ එක එක අංශවලදී කරන ක්‍රියාදාමයන් තමයි ඒකේ සම්බන්ධ වෙන්නේ. කාටද පුළුවන්, කොහොමද කළ යුත්තේ, මොනවද තියෙන limits, සීමාවන් පැහැදිලි කරන ඒ document එක තමයි policy එක. ඒතර එතනින් තමයි අපේ සියලුම මේ කියන credit ණය ලබා දීම, ණය කළමනාකරණය කිරීම දේවල් කරේ. පැහැදිලිනේ? එතකොට ගොඩක් වැදගත් ඩොකියුමන්ට් එකක් කියන එක තමයි මට මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න උනේ. ඒතර අපි ඒකෙම දෙවෙනි පොයින්ට් එකට ගියොත් ඇයි ණය ප්‍රතිපත්තියක් වැදගත් වෙන්නේ? ශේෂපත්‍රයේ වත්කම් ණය කළඹිතා වැඩි ප්‍රතිශතයක් ගන්න බැවින් සහ එම ප්‍රමාණය ව්‍යාපාරයේ කොටස්කරුවන්ගේ හිමිකම් හා සංචිත වලට වඩා වැඩි ඉතා වැඩි ප්‍රමාණයක්. මොකද්ද මේ කියන්නේ? දැන් අපි ගත්තොත් බැංකුවක් අපි රන් වෙන්නේ කොහොමද? අපි මොකද්ද කරන්නේ? අපි තැන්පත්කරුවන්ගෙන් මුදල් ගන්නවා. ඒ මුදල් තැන්පතු හැටියට තියාගෙන ඒක අපහු ණය දීමක් හැටියට කරනවා. රයිට්? එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් බැංකුවක ඉක්විටි එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර්ස් ලගේ ගත්තොත් 10%ක් නම් 90%ක් තියෙන්නේ වෙන කාගේ හරි සල්ලි. එතකොට දැන් මේ මොකද්ද කියන්නේ? දැන් එතකොට දැන් අපි සාමාන්‍ය කළමනාකාරීත්වයෙන් තියෙන පෞද්ගලික ආයතනයක් ගත්තොත් ඒකේ වැඩි ප්‍රමාණයක් අපේ තියෙන ඒගොල්ලන්ගේ සල්ලි. ආයෝජකයන්ගේ එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය කරන අයගේ සල්ලි. කොටසක් ණය හැටියට අරන් තියනවා වෙන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් එතන තියෙනවා.
නමුත් බැංකුවක වැඩි ප්‍රමාණයක් පිට අයගේ සල්ලි තියෙනවා. එතකොට තැන්පත්කරුවන්ගෙන් අරගෙන අපි ණය හැටියට ලබා දෙනවා අනිත් පැත්තට. එතකොට මොකද්ද වෙන්න පුළුවන්? ණය ලබා දීම සඳහා කොටස්කරුවන්ගේ හිමිකම් සංචිත පමණක් නොව තැන්පත්කරුවන්ගේ මුදල් යොදා ගන්නා බවයි. එම නිසා මූල්‍ය ආයතනයේ ණය කළඹේ ගුණාත්මක භාවය තැන්පත්කරුවන්ගේ කොටස්කරුවන්ගේ ආයෝජනය ආරක්ෂා විතාව ඇතිකත් අන්න. ඒක නිසා තමයි මෙච්චර දුරට මේ නියාමනයක් අවශ්‍ය වෙන්නේ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපත්ති අවශ්‍ය වෙන්නේ. දැන් ඒකනේ උදාහරණයකට මම අර කලින් කර කියපු උදාහරණ දැන් අපි වෙන බැංකුවක මැනේජර් කෙනෙක් වෙලා ඉඳලා තව බැංකුවක මැනේජර් වුණා කියලා මට අර බැංකුවේ මගේ තිබ්බ DA ලිමිට් එක මේ බැංකුවේ මට දෙන්නේ නැති වෙන්න පුළුවන්. මම එතන 5 මිලියන් අප්‍රූව් කරා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා 5 මිලියන් එක අප්‍රූව් කරනවද නැද්ද කියන එක සමහර වෙලාවට අපිට දෙන්න නැති වෙන්න පුළුවන්. මොකද මේ බැංකුවේ රිස්ක් ඇපටයිට් එක. මේ බැංකුවේ ක්‍රෙඩිට් ඇපටයිට් එක. අරකට වඩා වෙනස්. මම මේ පැහැදිලි උදාහරණයක් කිව්වේ. දැන් අර බැංකුවක සමහර වෙලාවට ණය අනුමත කරනවා වෙන්න පුළුවන් සෙන්ට්‍රලි. තව බැංකුවක ඒක ඩිසෙන්ට්‍රලයිස් කරලා තියෙනවා. බ්‍රාන්ච් එකේ මැනේජර්, රීජනල් මැනේජර් ඒ විදිහට ණය අනුමත කරනවා. තව බැංකුවක් නෑ. එතන කරන්නේ බිස්නස් එක සෝස් කරනවා, සෙන්ට් එකට දාලා ක්‍රෙඩිට් එක ලියලා සෙන්ට්‍රලි ක්‍රෙඩිට් එක අප්‍රූව් කරනවා. දැන් එතකොට දැන් කාටද කියන්න පුළුවන් අරක එකක් මේක එකක් කියලා. දැන් ඒ ක්‍රමවේද දෙකක්. ඒ ක්‍රමවේද දෙක යම් කිසි ප්‍රතිපත්තියකට අනුගත වෙලා තමයි කරන්නේ. ඒ අනුගත වෙන්නේ අර අපි කියන high level අපේ තියෙනවා KPIs. එහෙම නැත්නම් high level අපේ targets වගේක් තියෙනවා. ඒ කියන්නේ අපි කොහොමද අපි මේ markets වලට යන්නේ? මොකද්ද අපි ඒ වෙනකොට නියාමනය කළ යුත්තේ? දැන් මේක මූලික වශයෙන් වෙන්නේ කොටිම මේ මගේ සල්ලි නෙවෙයි පිටායගේ සල්ලි. මම බැංකුව කියලා හිතුවා. එතකොට එහෙමනම් මට ඕන දේවල් මෙතන කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක හැමෝටම කරන්න පුළුවන් වෙන විදිහට හැමෝගෙම අපි කියනවා අර consistency approach එක. ආරක්ෂාව තියෙන්න ඕනේ. හැමදිනටම වගේ කියන්න ඕනේ. එතකොට දැන් අර එකක් මම දැන් අපි හිතමු කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මොරටුව බ්‍රාන්ච් එකට ආවම ලෝන් එක රිජෙක්ට් කරන්නයි. දෙහිවල බ්‍රාන්ච් එකට ආවම ලෝන් එක අප්‍රූව් කරනවා නම් ඔය හරි ගැටලුවක් තියෙනවනේ. ඒක සබ්ජෙක්ටිව් තියෙන බෑ කියන එක තමයි පැහැදිලිවම බැංකුවක වියුත්තේ. මොකද එහෙමනම් අපිට හිත මේ දේවල් කරන්න පුළුවන් නම් එහෙමනම් මෙතන ගැටලුව. මොකද මේ මගේ සල්ලි නෙවෙයි. මේ හිත පැහැදිලි කරා මේක ෂෙයා හෝල්ඩර්ස්ගේ මනි සහ තැන්පත් කරුවන්ගේ මුදල්. එතකොට වැඩි ප්‍රමාණයක් තැන්පත් කරුවන්ගේ. ඒව තමයි මම ණය දෙන්නේ. එතකොට එහෙම නැත්නම් මට ඒව අය කරගෙන ආපසු තැන්පත් කරනකොට දීමේ වගකීම තියෙන කලබනාකාරීත්වයට මට. ඒතර එහෙමනම් ඒ වගේ දේවල් කවර් කරගන්න ඒ වගේ දේවල් ආවරණය කරගන්නට මේ ණය ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන එක තමයි මූලික වශයෙන්ම මේ ණය ප්‍රතිපත්ති හඳුන්වා දීම ණය ප්‍රතිපත්තියක වැදගත්කම ණය ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ ඇයි කියන දෙයකට තමයි මේ අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් අපේ මේ වගේ සමහරලාට ප්‍රශ්න අපිට අහන්නට පුළුවන්. අහන්න පුළුවන් බැංකුවක ණය ප්‍රතිපත්තියක් යනුවෙන් ඔබ හඳුනාගන්නේ කුමක්ද? ණය ප්‍රතිපත්තියක් වැදගත් වන්නේ ඇයි? බැංකුවෙන් බැංකුවට ණය ප්‍රතිපත්තිය වෙනස් විය හැකිද? ඒ වගේ යම්කිසි කාරණා ටිකක් ඇහුවොත් අර අපි මේ කියපු ඒවෙන් තමයි උත්තරයක් එකට ලියා ගන්න වෙන්නේ. ඊළඟට මෙන්න මේක ගොඩාක් වැදගත්. සාමාන්‍යයෙන් අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් ණය ප්‍රතිපත්තිය ගැන කතා කරලා බැංකුවක ණය ප්‍රතිපත්තියක් ස්ථාපනය කරනකොට ණය ප්‍රතිපත්තියක් සකස් කරනකොට නැත්නම් ණය ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාමේදී ඒකට අඩංගු විය යුතු කරුණු. එමගින් ආවරණය විය යුතු කරුණු. එහෙම නැත්නම් ණය ප්‍රතිපත්තියක් සකස් කරනකොට ණය ප්‍රතිපත්තියක් වැදගත් කියලා අපි කියනකොට ඒකට අන්තර්ගත විය යුතු කරුණු මොනවාද? ඒ ප්‍රධාන කරුණු මොනවාද කියලා අහුවොත් මෙන්න මේක හරිම වටිනවා. මෙතන තියෙනවා පොයින්ට්ස් 7ක්. අඩුම ගානේ මේ 4ක්වත් අපි පාඩම් කරගෙන තිබිය යුතුයි විස්තර කරන්න පුළුවන් විය යුතුයි. රයිට්? මොකද දැන් ප්‍රශ්න ගොඩක් දැකලා තියෙනවා එකක් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ වගේ අමාරු ප්‍රශ්න නෙවෙයි අහන්නේ මේකේ. මේ තියෙනව තමයි අපි පැත්තට අහලා තියෙන්නේ. හැබැයි අපි දැනුවත් විය යුතුයි දැන් මේවට උත්තරේ සපයන්නේ කොහොමද කියලා. හරි? අපි එක එක සාකච්ඡා කරමු. දැන් මෙතනදී තියෙනවා දැන් එතනින් එහාට යනකොට මේ ඉන්දිකට මම මෙතනින් සාකච්ඡා කරන්නේ ඒවා. නමුත් මම මෙතනදී ටිකක් කෙටියෙන් පැහැදිලි කරලා අතනදී දීර්ඝව සාකච්ඡා කරමු. මොකද මෙන්න මේක තමයි කෝ එක තනි කර. මේකේ සමහරට අහන්න පුළුවන් ස්ථාපනය කිරීමේදී ආවරණය යුතු කරුණු කෙටියෙන් සඳහන් කරන්න විස්තර කරන්න. ඒතර කෙටියෙන් සඳහන් කරනවා නම් මෙතන විස්තර කරනවා නම් අතෙන්ට යනවා. ණය සංස්කෘතිය පුළුල් නිර්වචනය විය යුතුයි. ඒ කියන්නේ අපි ඉස්සරහට ගිහිල්ලත් එක්ක කතා කරනවා බැංකුවක අපි කියනවා ක්‍රෙඩිට් කල්චර් එක. දැන් බැංකුවකට ගියාම ඔයාලට තේරෙනවා. දැන් අපි හිතමු සමහර බැංකු තියෙනවා ගොඩක් වෙලාවට රිස්ක් වැඩිපුර ගන්න, අවදානම් වැඩිපුර ගන්න බැංකු තියෙනවා. තව බැංකු තියෙනවා අවදානම් හරිම අඩුවෙන් ගන්න බැංකු. තව බැංකු තියෙනවා කෙටි කාලීන ලාභ වලට යන බැංකු. ඒත් අපිට බැලුව බැලමට තියෙනවා දැන් බැංකුවේ මේ දවස්වල මොනවද කරන්නේ?
දැන් ඔයගොල්ලෝ යාළුවෙකුට කතා කරලා බැලුවොත් අපි හිතමු කොහොමද ඔයගොල්ලන්ගේ බැංකුවේ මේ දවස්වල ණය කොහොමද දෙන්නේ? ණය අඩුවෙන්ද දෙන්නේ? ණය වැඩියෙන්ද දෙන්නේ? ආයකර ගැනීම පැත්තටද ඔයගොල්ලෝ වැඩිපුර මේ දවස්වල කටයුතු කරන්නේ? නැත්නම් කෝපරේට් වගේ සෙග්මන්ට්ස් වලට ඔයගොල්ලෝ වැඩිපුර යනවාද? SME retail වගේ සෙග්මන්ට්ස් අපි කොන්සොලිඩේට් කරනවාද? right අන්න ඒ විදිහට දැන් ඔයගොල්ලන්ට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ කියන ක්‍රෙඩිට් කල්චර් එක. නැත්නම් ණය සංස්කෘතිය කියලා කියන්නේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු. ව්‍යවස්ථාපිත නියාමන ආයතන වලින් පණ වැද නියම නිර්දේශ පිළිබඳ විමසුම. ඒ කියන්නේ අපේ සෙන්ට්‍රල් බැංකුව වෙන්න පුළුවන්, බාසල් කමිටු එක වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, මොනිටරි බෝඩ් එක වෙන්න පුළුවන්. right එතකොට ඒ ගොල්ලෝ අපිට දීලා තියෙන යම් කිසි ව්‍යවස්ථාපිත නියාමන නිර්දේශ. දැන් අපි කියනවා ඇග්‍රි රේෂියෝ එක 10ට පවත්වාගෙන යති යුතුයි. එතකොට ඒක අපි කැමැති අකමැති කතන්දරයක් නෑ, we have to do. එතකොට අපි කියනවා පොලිය මේ ගානට අඩු කරන්න. එහෙම නැත්නම් මෙන්න මේක යන්න පුළුවන් එක්ස්පෝෂර්ස් මෙච්චරයි. LTV එක මෙන්න මේ ගාන. ඒතොර ඒව ගැන අපි දැනුවත් විය යුතුයි. ඒව මේකට ගේන්න ඕනේ. දැන් අපි හිතමුකෝ දැන් loan to value ratio එක බජට් එකෙන් කිව්වම 180 වෙන 60ට අඩු කරා කියලා. ඔයාලට කියන්න බෑ ඒක 80 වුණාට දැන් අපි 80 දෙනවා කියලා කියන්න බෑ. හරි මොකද ඒක රජයේ ප්‍රතිපත්තිය. රජයේ නිර්දේශය. ඒතොර ඒක වාගේ ණය ප්‍රතිපත්තියේ කොටසක් විය යුතුයි. බාහිර අභ්‍යන්තර පාරිශුද්ධ තත්ත්වයන්. දැන් අපි ක්‍රෙඩිට් ණය ප්‍රතිපත්තිය සකස් කරනකොට අභ්‍යන්තරිකව අපි මොකද්ද වෙන්නේ? අපේ ස්ට්‍රක්චර් එක, මැනේජ්මන්ට් එක, අපේ ස්ට්‍රැටජි එක ඒක මොකද්ද? බාහිරව මොකද්ද ලංකාවේ බැංකු ක්ෂේත්‍රය එළියේ සිද්ධ වෙන්නේ මේ වෙලාවේ? දැන් අපි දැන් ගත්තොත් ගොඩක් වෙලාවට එක්ස්පෝර්ට් ප්‍රොමෝට් කරනවා, ඉම්පෝර්ට් අපි ප්‍රොඩියුස් නෙවෙයි අපි එකට කියනවා මේ මොනවද ඉම්පෝර්ට්ස් වැඩිපුර ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒතර ඒක දැන් බැංකුව ඇතුලේ තියෙන ඕනේ දෙයක්. දැන් අපි මේ වෙලාවේ ඉම්පෝර්ට් රිලේටඩ් ප්‍රොඩක්ට්ස් හදාගෙන ගියා කියලා බැංකුව ඇතුලේ අපේ ණය ප්‍රතිපත්තියට වැඩක් නැහැ. හැබැයි අපි එක්ස්පෝර්ට් ප්‍රොමෝට් කරනවා කරොත් අපනයනේ වර්ධනය කරනවා. අපනයනේ ඉදිරි දෙන්නේ. අන්න රජයෙන් ඒක ප්‍රොමෝට් කරනවා. අන්න අපි එතකොට එතෙන්ටයි එහෙනම් අපේ සමහර ප්‍රොඩක්ට්ස් හැදෙන්නට ඕනේ. හරි දැන් අපි නැත්තම් උදාහරණයක් ගිහුවොත් දැන් අපි මේ වෙලාවේ සමහර එක්ස්පෝර්ට්ස් වලට රෝ මැටීරියල් ගන්න පැකින් ක්‍රෙඩිට් ලෝන් දෙන්න ඒ පැත්තට යන එක තමයි බෙටර්. එහෙම නැත්නම් වෙහිකල් කට්ටියට ඉම්පෝර්ට්ස් ලෝන් දීලා ඒව රිටයර් කරන්න දීලා එහෙම නැත්නම් ඒ පැත්තට ගියොත් අපි වැඩක් නැහැ. මොකද දැන් ෆොරින් එක්ස්චේන්ජ් අඩු කරන්න ඒක ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් කරනවා. රිඩියුස් කරනවා, කන්ට්‍රෝල් කරනවා. එහෙමනම් අපි ඒකත් එක්ක තමයි රීඩ් කරන්න ඕනේ. මොකද අභ්‍යන්තරිකව බාහිරව සහ අභ්‍යන්තරික මොකද්ද වෙන්නේ? වෙළඳපොළ කර්මාන්ත සමීක්ෂණ අධ්‍යයනය. දැන් අපි ගත්තොත් ඉන්ඩස්ට්‍රි මාකට් කියලා කියන්නේ. කොහොනේ? දැන් මොකද්ද මේ දවස්වල ටූරිසම් සෙක්ටර් එකේ වෙන්නේ? කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ මොකද්ද වෙන්නේ? එතකොට ඇග්‍රි සෙක්ටර් එකේ මොකද්ද වෙන්නේ? හරි නැත්නම් අපි ගත්තොත් හොටෙල් නැත්නම් ටී සෙක්ටර් එක, ජෙම් ඉන්ඩස්ට්‍රි එක. දැන් මොකද්ද වෙන්නේ කියන එක අපි කාලීනව අපි යාවත් කාලීන විය යුතුයි. ඉන්ඩස්ට්‍රි ඇනලිස්ට් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරට දත්ත ගන්න පුළුවන්. මහ බැංකු වාර්තා වෙන්න පුළුවන්. ඒව අරගෙන ඒව අනුව අපේ ණය ප්‍රතිපත්ති ණය අපි කියන විදිහට නිපයුම් සේවා වෙනස් කිරීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රතිපත්තිය සකස් කරනකොට ඔන්න අපි බැලිය යුතු දේවල් ගැන තමයි මේ කතා කරන්නේ. ණය හා සම්බන්ධ ක්‍රියාවලියේදී අවදානම් හඳුනා ගැනීම. දැන් ණය ලබා දීම, ණය මුදා හැරීම, නව අය කර ගැනීම, ණය පසුපාලනයේ වගේ දේවල් වලදී මොනවද අවදානම් හඳුනා ගන්න ඕනේ. ක්‍රෙඩිට් රිස්ක් වෙන්න පුළුවන්, මාකට් වෙන්න පුළුවන්, ඔපරේෂනල් රිස්ක් වෙන්න පුළුවන්, ස්ට්‍රක්චරල් රිස්ක් වෙන්න පුළුවන්, කන්ට්‍රි රිස්ක් වෙන්න පුළුවන්, රයිට්? ස්ට්‍රැටජික් රිස්ක් වෙන්න පුළුවන්. ඒව හඳුනා ගැනීම කරන්න. ඒව හඳුනා ගැනීම කරලා තමයි අපිට පුළුවන් වෙන්නේ නිසි පරිදි ණය අනුමත කරන්න. නිසි පරිදි ණය මුදා හරින්න. නිසි පරිදි ණය අය කර ගන්නට. පසු විපරම් කරන්න. මොකද දැන් අපි අවදානම හඳුනාගත්තේ නැත්නම් අපි වෙන අවදානමක් පස්සේ යන්නේ. උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ වෙළඳපොළ අවදානම තිබ්බහම අපි වෙළඳපොළ අවදානම ගැන හිතන්නේ නැතුව අපි සාකච්ඡා කරොත් මෙහෙයුම් අවදානමයි තියෙන්නේ. ඒ නිසා මෙහෙයුම් පැත්ත ප්‍රොසෙසස් හදනවා. මාකට් එක ගැන හිතන්නේ නැතුව අන්න අපි වැරදි තැනකට ගිහිල්ලා තියෙනවා. මොකද ඒක දැන් ණය ප්‍රතිපත්ති සකස් කරන පුද්ගලයෝ හැටියට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ වෙනස් වෙන අවදානම්. ඒ අවදානම් සඳහා අපි පෙර සූදානම් තියනවාද? ඒව තමයි වැදගත් වෙන්නේ. බැංකුවේ අවදානම් අභිරුචියන් පරිදි අභ්‍යන්තර සම්මත සැලසුම්ගත ණය සීමාව නන්න. දැන් අපි උදාහරණයක් කතා කරන සංස්කෘතිය මොකක්ද කියලා අරගෙන. සංස්කෘතියෙන් එනවා අපේ අවදානම් අභිරුචිය. අර රිස්ක් ඇපටයිට් එක කියන එක. ඒතකොට රිස්ක් ඇපටයිට් එක අනුව තමයි අපේ NPL වෙන්න ඕනේ. රිස්ක් ඇපටයිට් එක අනුව තමයි අපේ ඉම්පයර්මන්ට් එක සෙට් වෙන්නේ. රිස්ක් ඇපටයිට් එක අනුව තමයි අපේ DA ලිමිට්ස් වෙන්න ඕනේ. රිස්ක් ඇපටයිට් එක අනුව තමයි අපේ කැපිටල් ඇඩික්වසි අපි සෙට් කර ගන්න ඕනේ. දැන් ලික්විඩිටි ලෙවල් අඳුර ගන්න ඕනේ. ඒවා අපි දැන් අපේ තියෙන අනුමත කරගන්න සීමාවන් සහ ඒ අපේ තියෙන ගාඩ්ස් කන්ට්‍රෝල්ස් ටික ලින්ක් වෙන්න ඕනේ රිස්ක් ඇපටයිට් එකට. දැන් උදාහරණයකට ගත්තොත් අපි කියනවා අපේ රිස්ක් ඇපටයිට් එක ලෝ එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඇපටයිට් එක හයි. මෙන්න මේ මාකට්ස් වලට යන්න කියලා මේ පැත්තෙන් පුෂ් කරලා
අර පැත්තෙන් කිව්වොත් නෑ මේ NPL මේ ගාන්ට අඩු කරන්න මෙහෙම කරන්න මේ සෙග්මන්ට් වල කියලා ඔන්න දැන් අවුලක් වෙනවා. බ්‍රාන්ච් එකට කියනවා ග්‍රෝ කියලා මෙහෙ කියනවා කන්ට්‍රෝල් කියලා. එහෙම කරන්න බෑ. මෙහෙත් කන්ට්‍රෝල් නම් බ්‍රාන්ච් එකෙත් කන්ට්‍රෝල්. මෙහෙත් ග්‍රෝ නම් බ්‍රාන්ච් එකත් ග්‍රෝ. හරි මොකද මෙතනදී අපි සෙන්ට් එකේ ගන්න තීරණේ අතරින් රිෆ්ලෙක්ට් වෙනවා. ණය ඇඟවීම ප්‍රමිතින් ක්‍රියාපටිපාටි ස්ථාපිත. කියන්නේ දැන් අපි කොහොමද ණය අනුමත කරන්නේ? කොහොමද ඇඟවීම කරන්නේ? මොකද්ද ගන්න දත්ත? මොකද්ද ගන්න ඩොකියුමන්ට්ස්? එතකොට ෆයිනෑන්ෂියල් ඉවලුවේෂන් මොනවටද කරන්නේ? මොනවටද නොකරන්නේ? එතකොට පසුගිය අවුරුදු 3ට ෆයිනෑන්ෂියල්ස් කොහොමද අපි ගන්න? ඉතින් ප්‍රමාණයෙන් ප්‍රමාණයට වෙනස් වෙනවා. මිලියන 50ට වඩා වැඩි නම් එකක්, මිලියන 50ට වඩා අඩු නම් එකක්. ඒ ආකාරයට මේ ඇඟවීම ප්‍රතිපත්තිය ක්‍රියාපටිපාටි කොහෙද ගණක ලියවෙන්න ඕනේ. නැත්තම් දැන් මම මේ බැංකුවේ ඉඳන් ගිහිල්ලා කරේ අපි මැනුවලි අස්සම් කරා ඔන්න එක ක්‍රමයක්. අර බැංකුවට ගියාම මැනුවල් කතන්දරයක් නේ ඔටෝමේෂන් එකක් වෙනවා. ඒකට දැන් ඔයාලට මම අරේ කරා කියලා මට මේක අනුමත කරලා දෙන්න පුළුවන්ද? බෑ. මෙහෙම කරන්න බෑ. හරි අපි ගත්තොත් එක්සස් එකක් ගත්තොත් සිස්ටම් එකකින් අප්‍රූව් වෙනකන් දෙන්න බෑ කියලා ඔන්න එක තැනක එක බැංකුවක. තව තැනක එහෙම නෙමෙයි කෝල් එකක් ගත්තා ඊමේල් එකෙන් අපි දීලා පස්සේ අනුමැතිය ගන්නවා කියලා. ක්‍රම දෙකක් නේ. හැබැයි ඉතින් ඔයා මේ බැංකුවට එනකොට මේකේ ක්‍රමය කොහෙද කියලා බලන්න ඔයා බලන්න ඕනේ ණය ප්‍රතිපත්තිය. ක්‍රෙඩිට් පොලිසි එක. ක්‍රෙඩිට් ප්‍රොසීජර් මැනුවල් එක. ඒකේ තමයි තියෙන්නේ මෙන්න මේක තමයි කල යුතු ක්‍රියාත්මක ක්‍රමවේදය. එහෙම දන්නේ නැත්නම් මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකේ මම ගියේ පොලිසි එකක්, ඩොකියුමන්ට් එකක්, ප්‍රොසීජර් එකක්, ප්‍රොඩක්ට් ගයිඩ්ලයින් එකක්. කොහේර තැනක පිළිවෙල තිබිය යුතුයි. එතකොට ඕක තමයි ණය ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීමේදී, සකස් කිරීමේදී, එහෙම නැත්නම් යාවත්කාලීන කිරීමේදී සලකා බැලිය යුතු කාරණා 7ක් ගැන මම මේ කෙටියෙන් කතා කරන්නේ. එතකොට මේක කට්ටපාඩම් කරගන්න ඕනේ. මොකද ප්‍රශ්නයක් ඇහුවොත් අහන්න පුළුවන්. පළවෙනි එක තමයි ණය ප්‍රතිපත්තියක් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? ඒක එතකොට අපි යාවත්කාලීන විත්තේ ඇයි? එතකොට ඒකේ මගින් ලැබී හැදි ප්‍රයෝජන මොනවාද? ඔය වගේ මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් අර පළවෙනි ස්ලයිඩ් එකෙන් අපිට අදහසක් කියන්න පුළුවන් එක. දෙක තමයි ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද? කෙටියෙන් සඳහන් කරන්න මේ ස්ලයිඩ් එක ඕනේ. එහෙම නැත්නම් විස්තර කරන්න කියලා කිව්වොත් එතනින් එහාට අපි ආ යුතුයි. ඒක තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right. එතකොට මූලික වශයෙන්ම අපි මේ දැනට කතා කරගත්ත දේ මොනවා හරි ගැටලුවක් තියෙනවද? පැහැදිලි දැන් නැති එහෙම නැත්නම් අපැහැදිලි දැන් තියෙනවද? නැත්නම් ඔයගොල්ලෝ ප්‍රායෝගික තලයේ ඔයගොල්ලෝ දැකපු භාවිතා වෙන දේක් මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකේ ඒකත් එක්ක මේක සමපාත වෙන්නේ නැත්නම් හරි මොනවා හරි ගැටලු තියෙනවද? ලක්ෂිකා, දිලිනි, සෙව්වන්දි, ගායෂාන් කොහොමද? පැහැදිලිද නැත්නම් තවදුරටත් පැහැදිලි කළ යුතුද? එහෙම නැත්නම් මූලික අදහසක් ඔයගලන්ට දැන් තියෙනවද මේ ණය ප්‍රතිපත්තිය? right. thank you අයෝමි. මේ ණය ප්‍රතිපත්තිය thank you ලක්ෂිකා, thank you සෙව්වන්දි. මේ ණය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා. මොකද මේක අර මම කිව්වේ සමහරවිට ටිකක් ටෙක්නිකල් වෙයි. නමුත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ළමයි ගොඩක් අය ලියන්නේ නැහැ. thank you දිලිනි. ළමයි ලියන්නේ නැහැ. එතකොට අපි ඒ ඇඩ්වාන්ටේජ් එක ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් එක්සෑම් ටිප් එකක් තමයි සාමාන්‍යයෙන් වෙන දේ තමයි අපේ විභාගේ තියෙනවා ලේසි ප්‍රශ්න. සාමාන්‍යයෙන් අමාරු ප්‍රශ්න. අමාරු ප්‍රශ්න. ඒතර පළවෙනිම අපේ චැලෙන්ජ් එක තමයි මේ කියන කොටාස තුනේ ප්‍රශ්න තෝරා ගැනීම. ඒතර ඒක හරියට කරොත් අපිට 15ක් 20ක් අපි විභාගේ පාස් වෙන පැත්තට යමු වෙලා ඉවරයි. මොකද ඒ තෝරා ගැනීම තමයි ගොඩක් අමාරු. ඊළඟට අපි සමහරලාට තියෙන දෙයක් තමයි ලේසි ප්‍රශ්න හැමෝම ලියනවා. ටිකක් අමාරු ප්‍රශ්න ඒ විදිහට ටික දෙනෙක් ලියනවා half half. ගොඩක් අමාරු ප්‍රශ්න වලට ආවහම ගොඩක් අය ප්‍රශ්න ලියන්නේ නැහැ. එතන අපිට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා වැඩිපුර වැඩ කරන ළමයෙකුට. මොකද්ද? ගොඩක් අමාරු ප්‍රශ්න. කියන්නේ ටෙක්නිකලි ටිකක් වැඩිපුර දත්ත ඕනේ, දැනුම ඕනේ. ඒ වගේ අවස්ථාවක ප්‍රශ්න ආවහම අපි ගොඩක් අය නොලියනකොට අපිට ඒකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් නම් විභාගෙදී උපරිම ලකුණු ගන්න පුළුවන්. මොකද එතකොට එක්සැමිනර් අපේ උත්තර බලනකොට කම්පෙයාර් වෙන්නේ නැහැ. දැන් ලේසි ප්‍රශ්නයක් ගත්තොත් ළමයි 100ක් ගත්තොත් 100ම උත්තර ලියනවා. ඒතර ස්ටෑන්ඩඩ් එක හයි සෙට් වෙනවා ටිකක් වැඩිපුර. දැන් 100ක් ලියනකොට ඒකේ ස්ටෑන්ඩඩ් එකකුත් එනවා උඩට. මොකද ප්‍රශ්න ලේසිනේ. ඒතර ඔයගොල්ලෝ හොයාගෙන කරුණු හොයලා අර අපි කියන වගේ දිව අග ලියනවා නිකන් පෑනින් දුන් දාන්න ඉක්මනට ලියලා ඉවර කරනවා ඔයගොල්ලෝ. ඒතර හැමෝම එක මට්ටමකට යන ස්ටෑන්ඩඩ් වැඩි. චුට්ටක් හරි අඩුපාඩුවක් වුණොත් අපිට අර ලකුණු එන ප්‍රමාණය අඩු වෙනවා. අමාරු ප්‍රශ්නකට ගියාම ළමයි 10 දෙනා ලියන්නේ. ස්ටෑන්ඩඩ් ලෝ 10 දෙනා 10 විදිහකට යනවා. එතකොට එක්සැමිනර් උනත් අපි
අර ලියන අපි තියෙන ස්ටෑන්ඩඩ් එකකින් චුට්ටක් අඩු වැඩි වුණාට අපිට ලකුණු ටිකක් ලබා ගැනීමේ සම්භාවිතාව වැඩි. ඒ නිසා තමයි මම කියන්නේ ටිකක් අමාරු ප්‍රශ්නයක් හොඳින් ධාරණය කරගන්න. මොකද මේවා හැමදාම එන්නේත් නැහැ. සමහරට අවුරුදු දෙකෙන් දෙකට එන ප්‍රශ්න. එතකොට මේ වෙලාවේ ප්‍රශ්නයක් ආවොත් පරණ පසුගිය ප්‍රශ්න පත්‍රات එක්ක බලලා අපිට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්. මොකද දැන් ණය ප්‍රතිපත්තිය කියන එකට පළවෙනි එකට උත්තරයක් තියෙනවා. දෙක තමයි ප්‍රතිපත්තිය සකස් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු අපි දන්නවා. ඊළඟට අපි දැනගන්නවා මේ එකක් අපිට ඉස්සරහට විස්තර කරන්න කොහොමද කියන එකත් අපි දීර්ඝව සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔයගලන්ට මෙතන කිසිම ගැටලුවක් එන විදිහක් නැහැ. රයිට්. එහෙමනම් අපි දැන් පළවෙනි කොටසට ගියොත් පළවෙනි එක අහනවා ණය සංස්කෘතිය. එතකොට බැංකුවක ණය සංස්කෘතිය මෙන්න මෙහෙම ක්‍රම තුනකට හැදෙනවා. අපි බලනවා ව්‍යාපාරික ප්‍රමුඛතාව, ණය සංස්කෘතිය තෝරා ගැනීම and strategies. දැන් අපි උදාහරණයකට සමානලාට ඔය දකිනවා ඔයගොල්ලෝ ස්ට්‍රැටජි එක ගැන කතා කරනවා. එහෙම නැත්නම් බැංකුවක කියනවා මෙහෙම කෝපරේට් මැනේජ්මන්ට් එකයි සීනියර් මැනේජ්මන්ට් එක එකතු වෙලා ස්ට්‍රැටජි එකක් තෝරනවා. හරි ස්ට්‍රැටජි එකක් තෝරනවා කියලා කියනවා. නැත්නම් ස්ට්‍රැටජි එක ඩිසයිඩ් කරනවා කියලා කියනවා. එතකොට දැන් මේ ස්ට්‍රැටජි එක ඩිසයිඩ් කරනකොට නිකම්ම ස්ට්‍රැටජි එක තෝරන්න බෑනේ. ඒ ස්ට්‍රැටජි එක තෝරන්න තමයි මේ ඊට කලින් දේවල් ටිකක් අපි එන්න ඕනේ. අපේ මොනවද ව්‍යාපාරික විභවයන්? මොනවද ව්‍යාපාරික ප්‍රමුඛතාවයන් අපිට ඊළඟ අවුරුදු 3 හෝ 5. ඊට පස්සේ අපි කියනවා රයිට් අපි මෙන්න මේක අනුව නම් මේක තමයි ණය සංස්කෘතියක් අපි තෝරගන්න ඕනේ. අන්නේ ණය සංස්කෘතිය අනුව ඔන්න දැන් අපි ස්ට්‍රැටජිස් හදනවා කියන එක තමයි පිළිගත් සම්ප්‍රදාය. ඒතර අපි බලමු දැන් මෙන්න මේ ණය ප්‍රතිපත්තිය ස්ථාපනය කිරීමේදී ණය සංස්කෘතිය කියන එක වෙනකොට මොකද්ද මේ ණය ප්‍රතිපත්තිය කියලා එන්නේ? ණය සංස්කෘතිය කියලා එන්නේ මෙන්න මේක තමයි ණය සංස්කෘතිය. දැන් අපේ ව්‍යාපාරික ප්‍රමුඛතාවයේ මුලින්ම හඳුනගමු දිගු කාලීන වර්ධනයක් තුළ ගුණාත්මක භාවය. අපි ඔය කියන්නේ විෂන් ස්ටේට්මන්ට් එකක් වගේ. අපි නිකන් මොකද්ද දැන් අපි පෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කල යුත්තේ. දෙක කෙටි කාලීන වර්ධනය සහ ලාභී පීම. ඔන්න දැන් තව එකක් ඇක්ටිවිටි එක. වෙළඳපොළ පංගුව සහ ප්‍රමාණය. දැන් තව කට්ටියක් කියනවා රයිට් අපි ඇත්තටම වොරි වෙන්න ඕනේ මාකට් ෂෙයා එකට. අපි ටාගට් කරන්නේ මාකට් ෂෙයා ඉම්ප්‍රූව් කරගන්න. තව එක්කෙනෙක් කියනවානේ අපිට මාකට් ෂෙයා නන් නෙවෙයි අපිට ෂෝට් ටර්ම් ප්‍රොෆිට්ස් අපිට පොඩි කෙටි කාලීනව ලාභ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සෝ ෂෝට් ටර්ම් ප්‍රොෆිට්ස් වලට අපි යනවා. ඊළඟට අපි යනවා දිගු කාලීනව ගුණාත්මක. සමහරවිට ඒගොල්ලෝ කියනවා අපි ස්ටේබල්. රයිට් අපි කලබල වෙන්නේ නැහැ. අපිට ලොන්ග් ටර්ම් සස්ටේනබල් growth එකක් ඕනේ. and also qualitative. මොනවා තමයි අපි දැන් ව්‍යාපාරික ප්‍රමුඛතා තුනක් අපි හඳුනා ගන්නවා. මේ උදාහරණ රයිට්. ඒතර දැන් ව්‍යාපාරික ප්‍රමුඛතා තුනක් හඳුනාගත්තට පස්සේ අපි බලනවා ණය සංස්කෘතිය තීරණය කරගන්න. දැන් අපි ගත්තොත් පළවෙනි එක දිගු කාලීන වර්ධනයක් තුළ ගුණාත්මක භාවය. ඒතර මොකක්ද ඉන්නේ වටිනාකම් ගුණාත්මකතාව දූරදර්ශී ප්‍රවේශම් සහගත. ඕක තමයි අපි අප්‍රෝච් එක. අපේ සංස්කෘතිය වටිනාකම් වලට දාන දෙනවා වැලියුස් කියනවා. නැත්නම් ගුණාත්මක භාවය කියන්නේ ක්වලිටේටිව් කියන සයිඩ් එක. ඒ වගේම දූරදර්ශී ප්‍රවේශම් කියන්නේ කෝෂස් අප්‍රෝච් එක. අර දුර බලවල කරන්නේ. අපි නිකන් මේ ළඟ කරන දේවල් නෙවෙයි. ඒක ස්ටේබල්, සස්ටේනබල්, long term focus, value centered. අන්න එහෙම දකින සංස්කෘතිය දකින බැංකුව අපිට සමහරලාට හම් වෙනවා. ඊළඟට කෙටි කාලීන වර්ධනය සහ ලාභී පීම. ඒක ටිකක් වෙනස්. එතකොට මොකද ආදායම් මත පදනම් අවදානම් කරේ අඩු කරපුවා. එතකොට risk appetite එක low. high. ඒක උගක්කට අපි ණය දෙන්න පටන් ගන්නවා. වැඩිපුර මම බලන්නේ income එක. short term දෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් pricing වැඩිපුර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් segment එක risky වුණත් අපි යන්න පුළුවන්. විදුම් leasing 3 wheeler mobile ඔක්කොම යා කරන්න පටන් ගන්නවා. නමුත් අර උඩ එකේ එයා සමානට කරන්න පුළුවන් leasing කියන එකත් යම් ප්‍රමාණයක් ප්‍රතිශතයක්. ඊට වඩා මම leasing කරන්නේ නැහැ. බස්සස් මෝටර් මේවා කරනවා පොඩි ඒවා කරන්නේ නැහැ. ඒකෙත් මම මේ segment විතරයි. ඒකේ මගේ caps තියෙනවා. මට ඕනේ හෙමින් grow කරන්න. දෙවෙනි එකේම නෙවෙයි. right. බස්ද කාර්ද ලොරිද වෑන්ද 3 wheelද mobile ද මේ වෙලාවේ 5 billion එන අවුරුද්දම 10 billion target එකක් තමයි මම බලන්නේ. කෙටි කාලින වර්ධනය සහ ලාභී. third පරිමාවන් මත පදනම් වූ ආක්‍රමණශීලී approach එක. ඒතර volume focus aggressive අන්න. අනිත් අයගේ loan take over කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එච්චරම හොඳ නැති credit උනත් එයා ගන්න බලනවා. එයා සමහරට pricing undercut කරන්න බලනවා. උපරිම portfolio එක වැඩි කරගන්න try කරනවා. අන්න. දැන් ඕවා තමයි අපි දකින විදිහට මේ ණය සංස්කෘතියෙන් කියලා හඳුනාගන්නේ. එතකොට ණය සංස්කෘතිය හඳුනා ගැනීම මූලිකම දේ වෙනකොට ඒකට අවශ්‍ය වෙන දෙයක් තමයි ආයතනයේ ව්‍යාපාරික ප්‍රමුඛතාවය. මුලින්ම ව්‍යාපාරික ප්‍රමුඛතාවය හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ ණය සංස්කෘතිය මොකක්ද කියන තත්ත්වයට අපි තීරණය කරනවා. right. දැන් මම මෙතෙන් එන්න කලින් ඕගොල්ලන්ගෙන් නිකන් ප්‍රශ්නයක් ඇහුවොත් අපි මෙහෙම හිතමු. පළවෙනි දේ
දිගුකාලීන වර්ධනයක් එහෙම නැත්නම් ගුණාත්මක භාවයක් එහෙම නැත්නම් අපි කියන වටිනාකම් සම්බන්ධ වෙච්චි එහෙම තියෙන ප්‍රමුඛතාවයක් තියෙනවා. එහෙම නැත්නම් එහෙම තියෙන ණය සංස්කෘතියක් තියෙන බැංකුවක් අපි බැංකුව පිළිබඳව සාකච්ඡා කරොත් ඕගලන්ට උදාහරණ හැටියට සජෙස්ට් කරන්න පුළුවන් කවුද? අද අපි වර්තමානයේ නිකන් අපි ගත්තොත් බැංකු කීපයක් අපි ගමු. කමර්ෂල් තියෙනවා, HSB තියෙනවා, People's Bank, Bank of Ceylon, සම්පත්, එතකොට Pan Asia Union ඒ වගේ කීපයක් තියෙනවා. නිකන් දලා අදහසක් ඕගලන්ට මේ ගන්න පුළුවන් ප්‍රායෝගිකව. කවුද ඉන්නේ කියලා. ඒ වගේ බැංකුවක් අපි දකින්නේ කවුද අද සමාජයේ? ගොඩක් වෙලාවට හිමින්සරේ දිගු ගමනක් NPLs ටිකක් අඩු quality පැත්තට යන එතකොට ගොඩාක් හොඳ segmentation එකක් තියෙන එහෙම බැංකුවක් මට සජෙස්ට් කරන්න පුළුවන්ද බලන්න කවුද ඉන්නේ දැන් අද සමාජයේ නිකන් ඕගොල්ලන්ට එන හිතට එන දෙයක් මොන වගේ බැංකුවක්ද අපි දැන් මේ කොවිඩ් කතාවට ගන්නකො අපි තුන් ගිය අවුරුද්ද කියන්නේ කොවිඩ් එක එන්න කලින් අපි සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු දැක්ක අවුරුද්දක් කියලා හිතන්නකො ගිය අවුරුද්දේ වගේ ඒ වෙලාවේ මේ කියන සංස්කෘතිය තියෙන බැංකුවක් ඕගොල්ලන්ට මතකයට එනවා එවනම් කවුද තවදුරටත් මම මේ ප්‍රායෝගිකකරණය කරන්න හදන්නේ කියන්න බලන්න කවුරු හරි මැසේජ් කරන්න ඔයගලන්ට හිතෙන විදිහට කවුද ලංකාවේ එහෙම බැංකුව නැද්ද එහෙම නැත්නම් අපිට හිතෙන විදිහට එහෙම බැංකුව තියෙනවද උත්තර දෙන්න එහෙම නැත්නම් ඊට පහළ තියෙන එකක් හරි කමක් නැහැ. ඒ වගේ එකට ඔයගොල්ලන්ට තියෙන උදාහරණයක් ඔය අපි කියන මාකට් ෂෙයා එක ඉක්මනට වැඩි කරගන්න ගිය බැංකුවක් අපි දකින්න. ඉක්මනට ග්‍රෝ වෙන්න ගිය බැංකුවක්. ඒ නැත්නම් දැන් ඔයගොල්ලෝ වැඩ කරන බැංකුව මේ තලේ රයිට් අපි උදාහරණ ගමු. සේවවන්දි. සේවවන්දි වැඩ කරන බැංකුව එහෙම නැත් මොකද්ද? ඒක මේ 1ද 2ද 3ද කියලා මට රේට් කරන්න. ලක්ෂිකා ඔයා වැඩ කරන බැංකුව මොකද්ද? ඔයා 1ද 2ද 3ද කියලා කියන්නේ. අයෝමි. එහෙම මට කියන්න එතකොට අපිට පොඩි සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන්. අනිත් බැංකුව ගැන අපි කියන්න දන්නේ නැහැ කියන්නේ. ඕගොල්ලන්ට හිතන විදිහට ඕගොල්ලෝ වැඩ කරන බැංකුව say Bank of Ceylon 1, People's Bank 2, සම්පත් Bank 1. ඒ විදිහට මට දාන්න බලන්න. එතකොට අපිට අදහසක් ගන්න. විනාඩි 2ක් ඇතුළත. අනිත් පැත්ත එහෙම පුළුවන්ද බලන්න. එතකොට අපිට පොඩ්ඩක් මේක හරියටම ඔළුවට යනවාද කියලා සාකච්ඡා කරන්න. ලක්ෂිත ජහන් අමිල ඔයගලන්ටත් පුළුවන්. ඔය ලක්ෂිකා උත්තරයක් දෙනවා එකක් සම්පත් 1. සෙව්වන්දි දෙන්නම සම්පත් 1. කොහොනිට බැංකුවල වැඩ කරන්නේ නැති අය වගේ තමයි හුඟක් වෙලාට. එහෙම තමයි සාමාන්‍ය ප්‍රශ්නයක් අහුවම අපිට වෙන්නේ. මේ බැංකුවල ගොඩක් අය වැඩ කරන්නේ නැහැ වගේ වෙනවා. දැන් මෙතන නම් 3 දෙනෙක් වැඩ කරනවා දැන් බැංකුවලද. අනිත් අය බැංකුවල නෙමෙයිද වැඩ කරන්නේ? යුනිවර්සිටි වල ඉන්නේ එහෙම අයත් ඉන්නවනේ. කො බලන්න අනිත් අය මොකක්ද අපිට උත්තරයක් දෙන්නේ? අමිල අනුරුද්ධ සම්පත් 1. yes thank you අනුරුද්ධ. okay Madhushika understand. රචිකා Bank of Ceylon. එතකොට ඒක මොකක්ද? 1ද 2ද 3ද? Bank of Ceylon කියන එක වැටෙන්නේ 1ද 2ද 3ද? 1 right. ඔක්කොම එකේ අය ඉන්නේ. තාම වෙන කවුරුත් නැද්ද මෙතන? People's Bank yes 1. right. දැන් අපි පැහැදිලි. දැන් උතර ඔයගලන්ට දැන් අපි ගත්තොත් Bank of Ceylon. Bank Pan Asia 2 can be Sevandi yes good guess. ශිවෝදිනී කියනවා Bank of Ceylon 1 2 අතරතුර මේ වෙන අවස්ථා yes කාලෙන් කාලෙට අන්න ඒක තමයි මම කිව්වේ අපිට දැන් ඒගොල්ලන්ගේ behavior එකෙන් අඳුර ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම කතා කරොත් සම්පත්. දැන් commercial අපි දකින විදිහට ගොඩක් වෙලාවට People's Bank. ඇත්තටම අපි දකින විදිහට ඒගොල්ලෝ aggressively grow වෙන කට්ටිය නෙවෙයි. මොකද ලොකු බේස් එකක් තියෙනවා. හරි? හෙමින් මම ගන්නේ මේ pre covid situation කියලා කිව්වා. හෙමින් තමයි ඒගොල්ලෝ grow වෙන්න පටන් ගන්න. මොකද NPL ඒගොල්ලෝ එක්තරා දුරකට වරි වෙන්න පුළුවන්. නිකන් හැම බැංකුවකම තියෙන අනිත් ලෝන් ඒගොල්ලෝ ටේක් ඕවර් කරන්නේ නැහැ. එහෙම නැත්නම් මාස 3-6න් ප්‍රොෆිට් වැඩි කරන්න ඕනේ කියලා එක දේවල් කරන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ ටික ලොන්ග් ටර්ම් දිහා බලාගෙන යනවා. දැන් අතර බැලු බැලමටම මේ බැංකු ටිකක්
රිසයිලන්ට් නේ වැටෙන්නේ නැහැ ප්‍රොෆිට්ස් උත් යම් ප්‍රමාණයක් වැඩි කරගෙන යනවා දැන් සමහරවිට ප්‍රොෆිට් එක වැඩි වෙලා අඩු වෙන එහෙම නැහැ එතකොට ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ ගෙස් එක ගොඩක් හරි ඒක සාධාරණයි දැන් අර සෙවන්තිකා මම හිතන්නේ ඇහුවා පෑනේෂියා වගේ එකක් yes ඒක දෙක වගේ වෙන්න පුළුවන් මොකද දැන් එතනදී දැන් අපි උදාහරණයකට ගත්තොත් කෙටි කාලේ ඉන්න ලාභය දැන් ඇත්තටම ආදායම් මත පදනම අවදානම් කරේ අඩු ප්‍රමුඛයි. දැන් අපි ගත්තොත් නේෂන් ට්‍රස්ට් මම වැඩ කරන බැංකුවේ අපි මේ දෙවෙනි එකේ ටික කාලයක් හිටියා. මොකද අපි තාම අර දිගු කාලින වර්ධ කියන්නේ සස්ටේනබල් බැංකින් එකකට තාම එන්න අපිට ටික කාලයක් ගියා. අපි මූලිකව බලනවා අපි කොහොමද මේ ඉස්සෙල්ලා යම් කිසි තලයකට එන්නේ. එහෙම නැත්නම් අපි උදාහරණයක් ගත්තොත් ඒකේ අපි තුන්වෙනි කොටසට ගියොත් අපි මූලිකව බලනවා වෙළඳපොළ පංගු ප්‍රමාණය. කියන්නේ අපි ටිකක් මාකට් එක හදාගන්න. ඒ කියන්නේ බිලියන 250 350 කරන්නේ කොහොමද? ඊට පස්සේ මම යනවා උඩේ කියලා ඔන්න මම ස්ටේබල් වෙන්න පටන් ගන්නවා. දැන් පෑනේෂියා එක්සැම්පල් එක ගත්තොත් කෙටි කාලින වර්ධනයේ ලාභ පීම් කියන එක සමහරලාට යම් තාක් දුරට නේෂන් ට්‍රස්ට් එකත් යම් තාක් දුරට එතනදී හිටියා. දැන් ඇත්තටම අපි පොඩ්ඩක් උඩ තත්ත්වයකට ඒ කියන්නේ ඇත්තටම එකක් දෙකක් අතර අපි ඉන්නවා මේ මට්ටමේ. මොකද ඒක අපිට අවුරුදු 3 එන ස්ට්‍රැටජි එක හැටියට තේරෙනවා. දැන් මේ වෙලාවේ COVID-19 සිටුේෂන් එකේදී නම් ඔක්කොම බැංකු ඇත්තටම කන්සොලිඩේෂන් එකට යනවා. එහෙම නැත්නම් ෆෝමලයිස් කරනවා, අපව රීවිසිට් කරනවා, කොස්ට් කටින් කරනවා. එහෙම නෙවෙයි. මම ජෙනරල් බැලුවොත් ප්‍රී කොවිඩ් සිටුේෂන් එකේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දැන් බැංකුවක් කරන වැඩ. මොනවද ඒගොල්ලෝ ඔපරේට් වෙන විදිහ. ඒගොල්ලෝ මාකට් එකට යන විදිහ. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් එළියට දාන විදිහ. ඒ අනුව අපිට තේරෙනවා මොන ණය සංස්කෘතියකද මේ බැංකුව ඔපරේට් වෙන්නේ කියන එක. ඒතර දැන් මට අර පැහැදිලිව ඕනුනේ දැන් ඔයගොල්ලන්ට යම්කිසි ප්‍රමාණයකට දැන් අපිට මෙහෙම easy judgment taking අපිට කියන්න බෑ. නමුත් දැන් අපිට කාලයක් මේ බැංකුව දැන් අවුරුදු 5 තුල විකාශනය වෙච්ච විදිහ. ඒතකොට ඒගොල්ලෝ කොහොමද වෙළඳපළට ගියේ? branch out කරේ කොයි විදිහටද? මොන විදිහටද ඒගොල්ලන් NPL move වෙන්නේ? කොහොමද ඒගොල්ලන් portfolio එක move වෙන්නේ? ඒතකොට ඒකේ segments මොනවද? ඒ වගේ අපි ඒ ටික සාකච්ඡා කරලා බලනකොට අපිට මේ 1 2 3 කියන සංස්කෘතියන් හඳුනා ගන්න පුළුවන්. සමහර ලාවට හයිබ්‍රිඩ් වෙන්නත් පුළුවන්. දැන් මේ ඒ කියන්නේ 2යි 3යි අතර තියෙන එක කාලයක් මෙතනින් මෙතන ස්විච් වෙන්න පුළුවන්. මොකද ඒකත් අපිට අඳුර ගන්න පුළුවන් මේ එකක් මේ තුලට ඇතුළට යන්න පටන් ගත්තට පස්සේ. ඒතර අන්න ඒ වගේ දැන් අපි පුළුවන් තරම් දැන් දෙයක් ඉගෙන ගන්නකොට ටෙක්නිකලි අමාරු වුණාට කමක් නැහැ. අපි බලන්න ඒක කොහොමද ප්‍රායෝගික තලයේ අපි යථාර්ථයක් කරගන්න. මෙන්න මෙහෙම බලලා මෙන්න මේ විදිහට විය හැකි. දැන් ණය සංස්කෘතිය කියන එක ඔයගලන්ට අමතක වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ වගේ දෙයක් කරනවා සම්පත් බැංක් එකේ. ඒතකොට සම්පත් බැංක් එකේ දේවල් ටික ඔයගොල්ලෝ කල්පනා කරනකොට ඔයගොල්ලෝ දන්නවා රයිට් අපි මෙන්න මේ දේවල් නේද අපේ වැලියුස්. එහෙනම් අපි මෙහෙම නේද අපි ක්වොලිටි මේන්ටේන් කරන්නේ. අපේ NPL levels මෙන්න මෙහෙමයි නේද. එතකොට අපි ඇග්‍රෙසිව් ටේක් ඕවර්ස් වලට යන්නේ නැහැ නේද. සෝ එතකොට ඔයගොල්ලෝ බලන්න හරි. එහෙනම් මෙන්න මේ වගේ ලෙවල් එක අපි සිටිය හැක. ඒතර ඒක තමයි මෙතනදී මට පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ දැන් ඒක එහෙම ප්‍රායෝගික තලයට දාගත්තට පස්සේ අපිට අමතක වෙන්නේ නැහැ. විභාගලයන් වුණත් මේක ණය සංස්කෘතිය කියන්නේ මොකද්ද? ක්‍රෙඩිට් කල්චර් එක කියන්නේ මොකද්ද? තව කෙනෙකුට එක්ස්ප්ලেইন කරන්න හරි පුළුවන්. ඒතකොට ඒ තත්ත්වය ආවට පස්සේ. රයිට්. අපි දෙවෙනි එකට යමු. ඊළඟට ණය ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමේදී ව්‍යවස්ථාපිත නියමයන් නිර්දේශ. මේක ගොඩාක් වැදගත් වෙනවා. දැන් මම කිව්වේ මේක දැන් සමහරට රජයේ ප්‍රතිපත්ති, මහා බැංකුවේ, බාසල් කමිටු එකේ, එහෙම නැත්නම් මුදල් මණ්ඩලයේ රයිට්. එතකොට බාහිරින් අපිට ගොඩක් වෙලාවට බැංකු නියාමනය කරන ආයතන තියෙනවා. ඒතර ඒ ආයතන අපිට කියනවා මෙන්න මේව තමයි සලකා බැලිය යුත්තේ. ඒවා එතකොට අපේ ණය ප්‍රතිපත්තියෙන්ට නිසි පරිදි එහෙම නැත්නම් ක්‍රමානුකූලව ඒ ණය ප්‍රතිපත්තිය අපි අනුගත විය යුතුයි යන්නේ මේ වගේ දේවල් වලට. මොකද දැන් අර මම උදාහරණයකට කලින් කිව්වා දැන් එහෙම රජයෙන් සෙන්ට්‍රල් බැංක් එකෙන් කියන දේ අපි ඕනේ නැහැ කියලා ඉවරලා අපිට ගමනක් යන්න බෑ. මොකද අපි නියාමනය කරන ආයතන. හරි. දැන් උදාහරණ ගත්තොත් ණය යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සහ මූල්‍ය කොන්දේසි. රයිට්. ණය යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද සහ මූල්‍ය කොන්දේසි. ණය ශ්‍රේණිගත කිරීම. වත්කම් සංකේන්ද්‍රණය. සැලසුම්ගත සීමාවන්. ණය සුරුකුම් සම්බන්ධ ප්‍රමිතීන්. විමර්ශන ක්‍රමවේද. අනුමත කිරීමේ බලතල. නීතිමය නියාමන අනුකූලතාව. ණය දීම තහනම් ශේෂ. දැන් මේ මොනවද මේ? අපි නිකන් එකක් දෙකක් සාකච්ඡා කරමු. දැන් ඔන්න හිතන්න අපි අන්තිම එක ගමු. ණය දීම තහනම්. එතකොට restricted. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් prohibited. දැන් අපි හිතමු මත්ද්‍රව්‍ය වෙළඳාමට, ආයුධ වෙළඳාම, එතකොට බාල වයස්කාරයන් යොදාගෙන කරන ව්‍යාපාර සඳහා. එතකොට අන්නේ ඒ වගේව තහනම් ශේෂ්ත්‍ර. ඒක කවුද කියන්නේ? අපි නෙවෙයි. රටේ මූලික නීතිය යටතේ මෙන්න මේවට ණය දෙන්න බෑ.
ඒතකොට ඒක සෙන්ට්‍රල් බැංක් එකෙන් හෝ රජයේ නීති වලින් තිබිද්දි මට කියන්න බෑ මම දැන් ඔන්න ගැම්බලින් වලට කැසිනෝ වලට එහෙම නැත්නම් සූදු වලට එහෙම නැත්නම් ඔය අපි කියන මත්ද්‍රව්‍ය වලට ඒ ණය දෙන්න අපි මත්ද්‍රව්‍ය වලට ණය දෙනවා කියන එක මෙහෙමයි දැන් උදාහරණයකට අපි දැනගෙන හෝ මේ යම් කිසි ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තුලින් අපි පුද්ගලයෙකුට ණයක් දීලා අන්තිමට ඒ පුද්ගලයා නීත්‍යානුකූල නොවන ක්‍රියාත්මක ක්‍රමවේදයක නම් ව්‍යාපාරය කරන්නේ අපි ඉන්ඩිරෙක්ට්ලි ලයබල් වෙනවා ඒකයි KYC හරහා ඔයාගේ පාරිභෝගිකය ගැන ඔයා දැනගත යුතු වෙන්නේ නමුත් ඒක අපි පොලිසිය එකේ සඳහන් වෙනවා අපි මේක කරන්නේ නැහැ කියලා. එතකොට තමයි ක්‍රෙඩිට් කරන එක නා දන්නේ රයිට් එහෙනම් මේක කරන්න බෑ. ඒතකොට දැන් සමහර ඒවා තියෙන පුළුවන් prohibited නමුත් prohibited නැහැ restricted. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් NPL customer කෙනෙකුට. නැත්නම් සමහර sectors වෙන්න පුළුවන්. ඒක restrict කරලා තියෙනවා. හැබැයි ඒ කියන්නේ සම්පූර්ණ ණය දීම කරන්න එපා කියන එක නෙවෙයි. තහනම් ශ්‍රේෂ්ඨ. එතකොට ඉහළ පරිපාලනයේ අනුමැතිය යටතේ කරන්න පුළුවන් එකක් වෙන්න පුළුවන් නීතිමය නියාමන ඒ වගේ සෙක්ටර්ස් වලට NPL කෙනෙකුට කෑෂ්බැක් එකක් දෙන්න පුළුවන් හරි එහෙම නැත්නම් NPL තිබුණාන් පස්සේ තව අමතර සුරුකුමක් එක්ක ණයක් ලබා දෙන්න පුළුවන් ඒක සම්පූර්ණ තහනම් කළා නෑ නමුත් යම් කිසි සීමාවකට යටත් කරලා තියෙනවා ඒතර ඒ වගේම ණය ප්‍රතිපත්තිය සඳහන් වෙනවා නැත්නම් අපි දන්නේ නෑනේ නැත්නම් අපිට කියන්න බෑ දැන් අපි ඒ ලෝන් එක අරගෙන කරාට පස්සේ branch manager හරි regional manager හරි කියන්න පුළුවන්. ඉතින් ඒක කොහෙවත් කියලා තිබුණේ නැහැ. මොකද ඒක restricted කියලා කියලා නැහැ. හරි ඒක තහනම් කියන්නේ. තහනම් වගේ එකක් දල වශයෙන් අත්දැකීමක් තියෙන පුළුවන්. නමුත් ඒක හරියටම තහනම්ද නැද්ද කියන එක නෑ ප්‍රතිපත්තිය හරහා ක්‍රියාත්මක වෙන්න බෑ. මේ බැංකුවේ තහනම් මේ බැංකුවේ තහනම් නැහැ. මේ බැංකුවේ restricted මේ බැංකුවේ restricted නැහැ. එතකොට ඒක දැනුවත් විය යුතුයි. ඒක ડોකියුමන්ට් වෙලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ ස්ථාපනය කරනකොට සලකා බලන්න ඕන දේවල්. අපි තව එකක් ගමු. නීතිමය නියාමන අනුකූලතාවයන්. දැන් සෙන්ට්‍රල් බැංක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාසල් කමිටි එක වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ කියනවා රයිට් ලික්විඩිටි රේෂියෝ එක මෙන්න මේ ගානට තියාගන්න. එහෙම නැත්නම් ඇග්‍රි රේෂියෝ එක ඇග්‍රි ලෙන්ඩින් පෝර්ට්ෆෝලියෝ එක මේ ගානට තියාගන්න. එහෙම කියලා තිබ්බහම අපිට කියන්න බෑ ඒක මේගොල්ලෝ කිව්වා දැන් අපිට එහෙම අපිට ඕන විදිහට මෙන්න මේ ගානට අපිට මේවා කෙරෙන්න ඕන කියලා කියන්න බෑ. ඒක අපිට වඩා ඉහළ තැනකින් එන නියාමනයක්. ඊළඟට අපි ගමු ණය අනුමත කිරීමේ බලතල සීමාව. ඒකත් ගොඩක් වටින දෙයක්. දැන් සමහර බැංකුවක් වෙන්න පුළුවන් අපි තුමු සම්පත් කමර්ෂල් HNB ගත්තොත් ඒගොල්ලන්ගේ ඇසෙට් සයිස් එක. එහෙම නැත්නම් ඒගොල්ලෝ ටිකක් ලොකු බැංකුවක්. ඒතකොට ඒගොල්ලෝ ලොකු බැංකුවක් වෙනකොට මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ ණය අනුමත කිරීමේ සීමාවන් ටික ඉහළා ගියක් ගන්න. බෝඩ් එකට යන්න ඕනේ මිලියන 500 බිලියනෙන් උඩ ඒවා. එතකොට කෝපරේට් මැනේජ්මන්ට් එකේ තියෙන ක්‍රෙඩිට් කමිටි එකේ මිලියන 500 දක්වා විතර වගේ පුළුවන්. AGM ලා DGM ලා ලෙවල් එකේ මෙච්චර පුළුවන්. එහෙම වෙනවා. දැන් අපි ගත්තොත් පොඩි බැංකුවකට ගියොත් සමහරට මිලියන 200 300 උඩ එකත් බෝඩ් එකට යන්න වෙනවා. මොකද ඒගොල්ලෝ ප්‍රාග්ධන ප්‍රමාණය අනුව බැංකුවේ ප්‍රමාණය අනුව. ඒක ડોකියුමන්ට් එක කොහේ හරි කියලා තියන්න ඕනේ. ක්‍රෙඩිට් පොලිසි එකේ තියෙනවා. ඊළඟ සුරුකුම් සම්බන්ධ ප්‍රමිතිය. අන්න. දැන් කොහොමද ණය සුරුකුම්? දැන් උදාහරණයකට ගන්න. දැන් අපි දකින විදිහට immovable properties. ඒ කියන්නේ land building වගේ දේවල් ඕනම බැංකුවක අපි හිතමුකෝ සුරුකුම් හැටියට ගන්නවා කියලා. එතකොට ඒකෙන් 100ට කීයක්ද අපි ගන්නෙ? ගන්න ක්‍රමවේදය මොකද්ද? ඒක දැනගන්න ඕනේ. තව බැංකුවක් ගත්තොත් immovable නේ movable ඒවා stock mortgages එහෙම නැත්නම් second hand vehicles එහෙම නැත්නම් share stocks නැත්නම් debentures bank guarantees issued by some other banks. එතකොට දැන් ඒව ඔක්කොම සුරුකුම් හැටියට ගන්නවා ගන්න ප්‍රමාණය ඒකෙන් කී percentage එකක් කොච්චරක් හැටියටද අපි පාවිච්චි කරන්නේ ඒ ටික කියලා තියෙනවා. නැත්තම් ඒ ප්‍රමිතීන් අපි දන්නේ නැහැනේ. දැන් ඒක අපි වෙන බැංකුවකින් බැංකුවකට මං කිව්වා වෙනස් වෙනවා කියලා. ඒතර ඒක අපි දැනගත්තේ නැත්තම් අපිට තීරණ ගන්න බෑ. දැන් අපි හිතමු බැංකුවක කෑෂ්බැක්. දැන් කෑෂ්බැක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් දැන් අපි එක්සැම්පල් ගමු අපි සම්පත් බැංක් එකේ. සම්පත් බැංක් එක කෑෂ් against ලෙන් කරනකොට ඒකේ සුරුකුම සඳහා ගන්න percentage එක කීයද මට කියන්න? 90ද 95ද? අපි 90යි. right? දැන් අපි nation trust example එක ගත්තොත් දැන් 95ක් කියන දේ තමයි අපි බැංකුවේ internally තියෙන්නේ. දැන් central bank එකකින් අපිට කියන්නේ 90ද 95ද කියලා. හැබැයි central bank එකකින් අපිට එක තැනකදී කියනවා අපේ capital adequacy හදනකොට 90ක තමයි වාට cash වලට අයින් කරන්න පුළුවන්. එතකොට අපි 95 කියලා ගන්න එකේ අපේ පදනම තියෙන්නේ අපි 105ක් අමතරව රිස්ක් එකක් හැටියට ගන්න. එතකොට අපිට ඒක අපේ ප්‍රාග්ධනයෙන්
අමතර ප්‍රාග්ධනයක් එකට යොමු කරන්න වෙනවා 95% ගත්තට පස්සේ. නමුත් අපි ගත්ත බැංකුව ඇතුළේ ගත තීරණයක් 95% අපි ගන්නවා ඉතුරු 105 තමයි ෆ්ලක්චුේෂන්ස් වලට මොනවා හරි වෙන්නේ කියලා. බට් බහුතරයක් 90%යි තමයි සාකච්ඡා කරන්නේ. දැන් ඉතින් බලන්නකෝ දැන් සම්පත් එකේ ඉඳන් අපේ බැංකුවට හෝ අපේ බැංකුවේ ඉඳන් සම්පත් එකට ගියොත් මොකද වෙන්නේ? අපි හිතනවා 95% against cash දැන් අපි දිදී හිටියා. දැන් ගිහලා මමත් බ්‍රාන්ච් මැනේජර් හරි ඩිපොසිට් එකක් ගෙනවා 95% කරා. හරිද? වැඩි වැරදි. ඒතර ඒක දැන් ඒ අදාළ බැංකුවේ ණය ප්‍රතිපත්ති cashback advances වල පැහැදිලිව කියලා තියෙනවා. මෙහෙම කොහමද? කොයි විදිහට ගන්නෙ? ඉන්ට්‍රෙස්ට් accrue වෙන විදිහට කොහමද ගන්නෙ? එතකොට අපි ගත්තොත් සමහර බැංකු අපි ගත්තොත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් වගේ දේවල් මැචුරිටි කෙනකන් ඒක අපි ගන්නෙ නෑ සුරුකුමක් හැටියට. සමහර බැංකු වෙන්න පුළුවන් මැචුරිටි එකෙන් 100ට අවුරුදු ගානක් ගියාම 150කෝ 60කෝ සුරුකුමකට අරගෙන මේ ලෝන් එකක් දෙනවා කියන්න පුළුවන්. ඒතර ඒවා යම්කිසි තීරණ. හරි කවුරු හරි බැංකුවක අභ්‍යන්තරිකව අපි එකඟ වෙලා ගන්න තීරණ. එතකොට ඒවා මේ ණය ප්‍රතිපත්තියේ කොටසක්. නැත්නම් අපිට කියන්න බෑ මේක මේ අපිට එක එක්කෙනාට ඕන විදිහට කරනවා කියලා කියන්න බෑ. හරි? අපි ඊළඟට ගත්තොත් ණය ශ්‍රේණිගත කිරීම වගේ දේවල්. දැන් ගිය සතියේත් අපි දීර්ඝව සාකච්ඡා කරා. දැන් අපි ඒක මහ බැංකුව නැත්නම් බාසල් කමිටු එක පිළිගත්ත යුතු නැත්නම් පිළිගත්ත ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවා. හැම කස්ට කෙනෙක්ම රේටින් කරනවා. හැම නායකම ශ්‍රේණිගත කරනවා. නැත්නම් අපි කෑෂ්බැක් වගේ ඒවා කරන්නේ, ලීසින් වගේ ඒවා කරන්නේ, ෆෝනින් වගේ ඒවා කරන්නේ, රීටේල් සමහර එක්ස්පෝෂර්ස් කරන්නේ. ඒක අපි ડોකියුමන්ට් වෙලා තියෙනවා. ණය ප්‍රතිපත්ති නැත්නම් ණය ශ්‍රේණිගත කිරීමේදී, කස්ටමර්ස් ශ්‍රේණිගත කිරීමේදී ඒකට වෙනම ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒතර අපි කරන දේවල් මොනවද නැද්ද කියන එක තියෙනවා. ඒතර ඒක අනුව තමයි දැන් අපි කිව්වොත් සමහර බැංකුවක කිව්වොත් රයිට් අපි ණයක් ලබා දීමට පෙර සෑම පාරිභෝගිකයෙක්ම ශ්‍රේණිගත කිරීමකට යටත් විය යුතුයි. ඒක එහෙම තිබ්බොත් අපිට බෑ කස්ටමර් රේටින් එකක් නොකර ණයක් දෙන්න. හැබැයි කෑෂ්බැක් ප්‍රශ්නයක් නෑ. මොකද එතන අදහස් කරනවා මුළු ඔක්කොම කෑෂ්බැක් එක්ස්පෝෂර්ස් අපි E රේටින් කියලා පිළිගන්න තියෙනවා. ඒතර කෑෂ්බැක් එක්ස්පෝෂර් එකක් ආවට රේටින් එකක් කරන්න ඕනේ නෑ. හරි? ඒතර ඒ වගේ දේවල් තමයි මෙතනදී මම සඳහන් කරේ අපි ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ආවරණය වෙන්න ඕනේ මහ බැංකුව වෙන්න පුළුවන් අනිකුත් ආයතන මගින් අපිට පනවලා එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන නිර්දේශ සහ නියාමනයන් කියලා જાතියක් තියෙනවා. ඒතර අන්න ඒක ගැන අපි සලකා බැලිය යුතුයි කියන එක තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ. right. right. ඊළඟ කොටසට යන්නට කලින් මොනවා හරි ගැටලු තියෙනවද ඒ කොටස සම්බන්ධයෙන්? මොකද මම මේ පොඩ හෙඩින් කරන්නේ සමහර වෙලාවට මේක අර එකපාරම අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන් ඔයගලන්ට ටිකක් අලුත් ඒරියා එකක් හින්දා. නමුත් මේක අමාරු නෑ. හැබැයි ටිකක් අපි මේක පාඩම් කරගෙන කළ යුතු නිසා තමයි මම මේ පැහැදිලි කරන්නේ. මොනවා හරි ගැටලු තියෙනවද? දැන් ඊළඟට අපි සාකච්ඡා කරමු ප්‍රතිපත්ති සකස් කිරීමේදී ව්‍යාපාර අංශ. එහෙම නැත්නම් වෙළඳපොළ කර්මාන්ත කොයි විදිහටද මේ ණය ප්‍රතිපත්තිය තුලට අපි අරගෙන ඉන්නේ කියලා. දැන් අපි හිතමු දැන් ක්‍රෙඩිට් පොලිසි එක කරගෙන යනකොට දැන් ඒකෙදි අපි කියන මොන ශේෂ්ත්‍ර වලටද අපි ලෙන් කරන්න ඕනේ. දැන් ඒ ටික අපි අභ්‍යන්තරිකව හෝ බාහිරව යම්කිසි දත්ත ටිකක් පාවිච්චි කරලා අපි කියනවා මෙන්න මේ සෙක්ටර්ස් වලට අපිට පුළුවන් ලෙන් කරන්න. ඒතර ඒකෙදි මෙන්න මේ කියන කොටස් ටික බලනවා. ශේෂ්ත්‍රයේ වර්ධන විභවතාවය ප්‍රාග්ධන ආයෝජනය. පරිභෝජන රටාවන් ශේෂ්ත්‍රයේ ඇති බලපෑම. ඒ ශේෂ්ත්‍ර මත තියෙන පාරිසරික බලපෑම. විවිධ අංශයන්හි ණය පැහැරීම් සහ ඊට සම්බන්ධ හේතු. දැන් මේ මොකද්ද මේ කියන්නේ? දැන් අපි හිතමු කාලෙන් කාලෙට අපිට එනවා අපි ණය ලබා දෙන ශේෂ්ත්‍රවල ගැටලු. උදාහරණයක් ගත්තොත් අපි මේ දවස්වල ඉන්දිකිරීම් ශේෂ්ත්‍රය ගන්න, සංචාරක ශේෂ්ත්‍රය ගන්න, නැත්නම් අපනයන ශේෂ්ත්‍රය, නැත්නම් කුෂිකාර්මික ශේෂ්ත්‍රය. දැන් ඕගොල්ලන්ට බැලුවහම පසුගිය අවුරුදු 5 හෝ 10 ඇතුළත සමහර ඒවා උච්චාවචන වීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර ඒවා හිමින් ග්‍රෝ වෙච්ච අවස්ථාවන් දකින්න ලැබෙනවා. ඒතර දැන් අපි දැනගන්න ඕන රයිට්. එහෙමනම් ඒ ශේෂ්ත්‍ර මොනවද? ඒ ශේෂ්ත්‍ර විභවතාවයක් තියෙනවා. ඒතර රජයේ එහෙම නැත්නම් පෞද්ගලික ආයතන වල කොච්චර දුරට ආයෝජනයක් වෙලා ඒ ශේෂ්ත්‍රයේ වටිනාකමක් තියෙනවා. පැහැදිලිවම උදාහරණයක් ගත්තොත් ලංකාවේ කුෂිකාර්මික ශේෂ්ත්‍රය කියන එක කාලයක
ලොකුවට ප්‍රොමෝට් උනේ නැහැ. හරි හැම වෙලේම අපි පිටරටින් මොනවා හරි දේවල් ගෙනල්ලා ඉතින් අපි මෙහි දේශීයක කළ යුතුයි කියන මට්ටමක ඇඟීම සහ රජයේ ඒ සම්බන්ධ ක්‍රියාකාරීත්වය තිබුණේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි දන්නවා රයිට් අපි කොච්චර කරත් අපි ඇග්‍රි පැත්තට අපිට ලෙන් කරන්න කියලා කියවනකොට අපේ සමාජ ශාස්ත්‍රය තුල ණය අවශ්‍යතාවය නෙමෙයි ණයට අපි කියන පොටෙන්ෂල් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් කාලීනව අපි දකිනවා දැන් කෘෂිකාර්මික ශාස්ත්‍රය දියුණු වෙනවා වර්ධනය වෙනවා. දැන් අපිට ණය ලබා දීමේ ශාස්ත්‍රය එහෙම නැත්නම් අවස්ථාවන් දැන් වැඩි වීමට පටන් ගන්නවා. ඒක තමයි කියන්නේ විභවතාවය මොකක්ද? දැන් තව අවුරුදු 3කින් 4කින් කොයි විදිහට ඒක වැඩි වෙයිද? දැන් අපි මෑතකදී මට අහන්න ලැබුණා අර අපි කිව්වොත් දැන් අපි වී ගත්තොත් කන්න 3කට පවන්න පුළුවන් ආකාරයට ඒගොල්ලෝ ඉස්සරහට යන්න පටන් ගන්නවා. අන්න එතකොට දැන් අපිට අපේ ණය ප්‍රතිපත්තිය වගේම ණය නිපැයුම් ඔන්න දැන් ඒකට අලයින් වෙන විදිහට අපි හදනවා. දැන් ගත්තොත් මෙච්චර කාල රජයේ විතරක් නම් ඒකට තිබ්බ ප්‍රායෝජන නැහැ. දැන් පෞද්ගලික අංශ පිටරට වලින් ජොයින්ට් වෙන්චර්ස් කියලා අන්න දැන් ඒගොල්ලොත් දැන් මේකට එන්න පටන් ගන්නවා. එහෙනම් කෘෂිකාර්මික ශාස්ත්‍රයේ උදාහරණයකට. අපි ඉන්දිකිරීම් ශාස්ත්‍රය අනිත් පැත්තෙන් ගත්තොත්. ඉන්දිකිරීම් ශාස්ත්‍රයේ දැන් එක කාලයක් තිබ්බ ගොඩක් වෙලාවට දේශීය කර්මාන්තකරුවෝ යම් ප්‍රමාණයකට කරගෙන යනවා. නමුත් ඒගොල්ලෝ ලොකු ව්‍යාපෘති වලට අත දාලා තිබුණේ නැහැ. නමුත් මෑත කාලේදී අපි දකිනවා ඒගොල්ලෝ ලොකු කොට නැගිලි වෙන්න පුළුවන්, මහා මාර්ග වෙන්න පුළුවන්. ඒ වගේ විශාල දේවල් වලටත් ඒගොල්ලන්ට එතෙන්ට එමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඉස්සර ගත්තොත් ඉන්දිකිරීම් ශාස්ත්‍රය තනිකර රජයෙන් නම් කරේ. දැන් රජයට වඩා වැඩි වේගකින් පෞද්ගලික අංශය ඇවිල්ලා දැන් අපි ගත්තොත් හයිවේස් වලට පවා දැන් අපිට ඇවිල්ලා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒතකොට එහෙමනම් ඒකේ තියෙන පොටෙන්ෂල් එක දැන් අපිට තේරෙන්න ඕනේ. රයිට්. ඉස්සර කරාට වඩා වැඩි ප්‍රමාණයක් අපිට ණය අවස්ථා තියෙන්න පුළුවන්. ආර්බියෝගෙ ඉන්න පුළුවන්. රයිට්. ඒතකොට ඒක අපි ණය ප්‍රතිපත්තිය ඇතුළට අන්තර්ගත කළ යුතුයි. නැත්නම් ඇත්තටම අපි කිව්වොත් දැන් කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ඉස්සර මෙන්න මේ වගේ ණය නිපැයුම් කරේ මේ සේවාවන් දුන්නේ මේ ප්‍රමාණය තමයි අපි වර්ධනය වුණේ කියලා ඒ ප්‍රමාණය වෙනස් විය යුතුයි දැන්. එක්කෝ ඒකේ අපි දාන පෝර්ට්ෆෝලියෝ එකෙන් වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම නැත්නම් ඒකට දාන ණය නිපැයුම් වලින් වෙන්න පුළුවන්. සෝ ඒ ආකාරයෙන් වෙනස් විය යුතුයි. ඊළඟට පරිභෝජන රටාවන්. දැන් අපි ගත්තොත් කස්ටමර්ස් ලගේ කියන ටේස්ට් ඩිෆරන්සස් කියන වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් පැහැදිලි දෙයක් තමයි දැන් මීට අවුරුදු 5කට 7කට 8කට කලිනුයි දැනුයි ගත්තොත් අපි උදාහරණයකට ගන්න අපි සුපර් මාකට් එකට දැන් ගියාට පස්සේ දැන් ඕගොල්ලන්ට තේරෙනවද දැන් යම් ප්‍රමාණයකට අර අපර් මිඩල් ක්ලාස් එහෙම නැත්නම් හයි ඉන්කම් බ්‍රැකට් එක ටිකක් වැඩි වෙලා තියෙනවා සමහර තැන්වලදී. ඒතර අපි දකින්න රයිට් එහෙමනම් මේ මොන වගේ දේවල් මේද මේ වැඩිපුර පරිභෝජනය වෙන්නේ. අන්නේ ශේෂ්ත්‍රය එතකොට නිෂ්පාදනය කරන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මධ්‍ය මහා පරිමාණ පන්ති පරිමාණ කරුවන්ට ඉම්පෝර්ට් පැත්තෙන් රයිට්. අන්න එතකොට අපි දැන් දරන රයිට් එහෙමනම් මේ පොටෙන්ෂල් එකක් තියෙනවා. එහෙමනම් අපි මේ පැත්තට ආයෝජනය වෙන්න ඕන අය හැටියට. අර පැත්තෙන් ගත්තොත් කස්ටමර්ස්ලගේ ඉන්කම් ලෙවල් ඩිස්පෝසබල් ඉන්කම් එක වැඩි වෙලා වෙන්න පුළුවන් මේ විදිහට බයි කරන්න. unnecessary buying දැන් අපි දකින්නවනේ. දැන් ගත්තොත් රුපියල් දැන් ඉස්සර සාමාන්‍යයෙන් ඇවරේජ් බිල 4000 5000 තිබ්බා. ඒක 7000ට දාවුණා. දැන් 15000ක් බඩු ගන්න මිනිස්සු ඉන්නවා. ට්‍රක් එක අරගෙන ගිහිල්ලා මේ කාට් එක අරගෙන ගිහිල්ලා කාගිල්ස් එක මේ නැත්තම් ඔය අපි ස්පා සුපර් මාකට් එක එහෙම නැත්තම් කීල්ස් එක. ඉතින් අපිට හිතන්න මේ ඔක්කොම අරගෙන මේ සතියකට ගිහිල්ලා මේගොල්ලෝ කනවද මේ? සමහරවිට ඉම්පල්ස් බයින් වෙන්න පුළුවන්. එතනින් අරන් යනවා වෙන්න පුළුවන්. ඒතර මොකද්ද කරන්නේ? ඒතර ඉන්කම් ලෙවල්ස් වැඩි වෙලාද? එහෙමනම් අපි දැන් අපේ එතකොට දැන් අපි තුමු පුද්ගල ණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ලබා දෙන ණය මෙච්චර කල්ක මිලියන 5ට වඩා අපි වැඩි දෙන්නේ නැහැ. නමුත් දැන් බැලුමට තේරෙනවා රයිට් අවුරුදු 5කට කලින් තමයි අපේ මැක්සිමම් කැප් එක තිබ්බේ. දැන් එහෙමනම් අපේ කැප් එක 7ක් 8ක් විය යුතුද? දන්නේ නැහැ. හැබැයි අපි රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ. හැබැයි ඒවා එන්නේ ඇයි? මේ තියෙන පරිභෝජන රටාවන්. ශ්‍රේෂ්ඨයේ තියෙන බලපෑම. එතකොට ප්‍රාග්ධන ආයෝජනයන් විභවතාවය. එහෙම නැත්නම් අපි ඔය කියන අපි කන්සල්ටන්ට් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක්ස්පර්ටිස් වෙන්න පුළුවන්, අපේ පුද්ගලයන් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන දේවල් ලෝකෙට නිරාවරණය වීම, ඉන්කම් ලෙවල් වැඩි වීම. ඒතර ඒවා අපි දැනගන්න ඕනේ. ඒ අනුව තමයි අපි අපේ පොලිසි එක නැත්නම් ණය ප්‍රතිපත්ති ස්ථාපනය කරන්න වෙන්නේ. මොකද දැන් අපි හැම මේකට හැංගිලා ඉඳලා මාකට් එක ග්‍රෝ වෙනවා, මේව වෙනවා. දැන් අපි සද්ද වාලිටි හරියන්නේ නැහැ. අනිත් බැංකු පෙරහැරේ ඒගොල්ලෝ ගිහිල්ලත් ඉවරයි. හරි ඒගොල්ලෝ එක එක ඒවා දීලත් ඉවරයි. දැන් උදාහරණයක් මේගොල්ලෝ මේ දවස්වල දකින්න ඇති සමහර බැංකු ફોකස් කරනවා, කොන්සෝල් කරනවා, රිවිව් කරනවා, මොරටෝරියම් කරගෙන අපි දැන් මේ දැනට තියෙන ටික මැනේජ් කරනකොට තව බැංකු ඉතා අඩු පොලි අනුපාතවලට අලුත් මාකට්ස් වලට යනවා. හරි මම දැක්කත් දෙන සම්පත් බැංකුව HNB එක ඒගොල්ලෝ යන්න පටන් ගන්නවා මාකට්ස් වලට. ස්පෙෂල් රේට්ස් දෙනවා, හවුසින් මේවා කරන දැන් මේ මොකද්ද කරන්නේ? දැන් මේ ක්‍රයිසිස් සිටුේෂන් එකක් කියලා හැමෝම කිව්වට
ඒගොල්ලෝ දකින opportunity එක. හරි ඒතකොට ඒගොල්ලෝ මොකද කරේ? දැන් වෙළඳපොළ බැලුවා, ව්‍යාපාර ශාස්ත්‍රය බැලුවා, පරිභෝජන රටාවන් දිහා බැලුවා, අවශ්‍යතාවයන් තියෙනවා. අවශ්‍යතාවයන් තියෙන ටික ફોකස් කරගෙන දැන් යන්න පටන් ගන්නවා. අන්න. දැන් මොකද මේ දවස්වල ගත්තොත් පොලි අනුපාත අඩුයි. වාර දැන් බැංකුවක තැන්පත් කරොත් 6.7 ස්ථාවර තැන්පත්. ඒතකොට එහෙම නැත්නම් වාර නිවාස ණයක් ඉඩමක් දීපලක් ගත්තොත් ඒක 3-4 ගුණයකින් වැඩි වෙන්න පුළුවන් ඉදිරි අවුරුදු 5-10 තුල. ඒතර ඔයා එතෙන් යන්න පටන් ගන්න. එහෙමනම් ඔයාට හැබැයි ඒක 15ක් දුන්නාට මිනිස්සු ගන්න නැහැ. 9-10ට ඒක දෙන්න පටන් ගන්න. එතකොට දැන් මට ලාභයි 160 පොතක තියනවට වඩා ඒ කොටසක් දාලා ණයත් අරගෙන ආයෝජනයක් කරනවා. අන්න බිස්නස් සෙන්ස් එකක් ආවා. දැන් එතකොට මේ ප්‍රතිපත්තිය තීරණය කරනවා. අනිත් බැංකුවට කලින් ඒගොල්ලෝ එන්න පටන් ගන්නවා. අනිත් බැංකුත් දැන් ෆලෝ කරයි. මම කියන්නේ. එතකොට පොලි අනුපාත අඩුවීමක් අපි දකින්න ලැබෙනවා. රජයෙන් කියන අඩු කරන්න, බැංකුව අතර තියෙන තරංගකාරීත්වයෙන් අඩු කරනවා. දැන් තවදුරටත් මට පර්සනල් ලෝන් එක 114 18 දෙන්න පුළුවන් බෑ. නිවාසනයක් 14ට 15 දෙන්න පුළුවන් බෑ. දැන් වෙළඳපොලින් ඒක තීරණය කළා ඉවරයි. සමහර බැංකුත් එතකොට තියෙන තරඟකාරීත්වයෙන් එතෙන්ට ගියා කියනවා. ඒතර දැන් ඒ වගේම මගේ ණය ප්‍රතිපත්තිය තුල මගේ ණය මේ ක්‍රියාත්මක වන ක්‍රමවේද තුල තියෙන්න ඕනේ. ඉන්ට්‍රස්ට් රේට්ස් මම රිවිව් කරන්න ඕනේ. නැත්නම් මම බලන් හිටියොත් වැඩක් නැහැ. දැන් තව ටික දවසෙන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කියනවා අපි හොඳටම ගෙවනවා. අපි මොරටෝරියම් ගත්තෙත් නැහැ. තාම මට 115 අඩු කරලා නැද්ද? ඔයගොල්ලෝ මොකද්ද බලලා තියෙන්නේ? අන්න එතකොට පරිභෝජන රටාවක්. ඒගොල්ලන් කන්සර්න්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් මම ප්‍රොඇක්ටිව්ලා රීඩ් කරන්න ඕනේ. අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඒ අනුව රයිට් අපි කොහොමද ප්‍රයිස් රිඩක්ෂන් එකක් කරන්නේ? නැත්නම් අලුතෙන් දෙන ට්‍රාන්චස් වලට ඒ ලිමිට් එක ඒව අඩු කරනවාද? මේව මෙහෙම තියනවාද? ඒක ඉම්පැක්ට් එක මොකද්ද වෙලා තියෙන්නේ? ඒතර ඒවා අපි මෙතෙන්ට ඇතුළත් කර යුතුයි. ශේෂ්ත්‍රයෙන්ම තියෙන පාරිසරික බලපෑම. මේක හරි වටිනවා. ඒ කියන්නේ දැන් අපි සමහරවිට කාලෙන් කාලෙට පරිසරයේ සිදුවන වෙනස් වීම. පරිසරය සම්බන්ධ තියෙන නීති තත්ත්වයන්. එතකොට ඒ සම්බන්ධයෙන් තියෙන නියාමනය. ඒතර ඒවා යාවත් කාලින වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දවස්වල තිබ්බ අදත් කරනවා හෙටත් කරනවා කියන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපිට බෑ ෆැක්ටරි එකක් නිකන් හැමෝම මිනිස්සු ජීවත් වෙලා තියෙන තැනක ෆැක්ටරි එකක් කරන්න මෙතනින් එහාට අනුමැතිය හම්බෙන්නේ නැහැ. තියෙන එකකුත් ගලවගෙන ගිහලා සෝන් එකයි කරනවා කියන එක තමයි දැන් තියෙන ට්‍රෙන්ඩ් එක. මිනිස්සු කැමති නැහැ සද්දෙට, මිනිස්සු කැමති නැහැ ඒකින් පොලියුෂන් එළියට එනවට, ඒකෙම නැත්නම් හાર્ඩ් මැටීරියල්ස් එනවට කැමති නැහැ. සෝ කතන්දර ගොඩයි දැන්. ඒතර පාරිසරික බලපෑම් තියෙනවා. ඒතර ඕක දැන් අපි රීඩ් කරන්න ඕනේ, දැනගන්න ඕනේ. දැන් අපි ණය දෙනවා නම් අපි කියනවා දැන් ඔයා මෙහෙම ෆැක්ටරි එකක් හැදෙනවා නම් නිෂ්පාදනයක් කරනවා නම් ඔයක සෝන් එකක් ඇතුළත නැත්නම් රජයේ මොනවා හරි කරපු තැනක තියෙන්න ඕනේ. ඒතර ඒව ඔයාගේ ණය කොන්දේසි තත්ත්වයට ගේන්න ඕනේ. විවිධ අංශවල ණය පැහැරීම හා ඒ සම්බන්ධ හේතු අනුව. දැන් හොඳටම දෙයක් තමයි දැන් සමහර සෙක්ටර්ස් වල මේ දවස්වල දැන් කොවිඩ් හින්දා හෝ නැත්නම් පාස්කු සන්ඩේ පාස්කු ඉන්සිඩන්ට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජෙනරල් වෙන්න පුළුවන්. ආර්ථිකය යම්කිසි පසුබෑමක් හින්දා වෙන්න පුළුවන්. සමහර අංශවල ශේෂ්ත්‍රවල අපි දකිනවා ණය පැහැරීම වැඩි වෙලා තියෙනවා. ඒතර ඒකට හේතු මොනවද? ඒක අඩු කරන්න අපි මොනවද කළ යුත්තේ? ඒතර ඒ අංශවලට අපි නැවතත් යම්කිසි ආකාරයක සහාය ණය ලබා දෙනවාද? රජය වෙන්න පුළුවන්, අපි වෙන්න පුළුවන්. එහෙමනම් ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? අන්න ඒ වගේ යම් ආකාරයක අපි අධ්‍යයනයක් කරලා ඒවා ප්‍රායෝගික තලයේ අපි ගෙනල්ලා ස්ථාපිත කිරීමක් කිරීම එහෙම නැත්නම් ප්‍රතිපත්ති හැරි ස්ථාපනය කිරීමක් අපි කළ යුතුයි. ඒක තමයි ඔය ශේෂ්ත්‍ර අංශයන් එහෙම නැත්නම් ඒ සම්බන්ධ අධ්‍යයනයන් වලදී සාකච්ඡා කෙරේ. ඊළඟ වෙළඳපොළ කර්මාන්ත ඉන්ඩස්ට්‍රීස් මාකට් කියලා තව එකක් තියෙනවා. right? දැන් එතකොට ඒ යම්කිසි වෙළඳපොළ වල තුල මාකට්ස් තුල තියෙන මොනවද ණයනිපියුම්, ඒ විශේෂාංග, මොනවද මාකට් ට්‍රෙන්ඩ්ස් තියෙන්නේ, ඩිමාන්ඩ් සප්ලයි කොහොමද, ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් මොනවද, එතකොට මොනවද මේ ඇග්‍රිගේට් එහෙම නැත්නම් රිලටිව් ටර්න්ಓවර් කොස්ට් එක, මේවා හරි වටිනවා. මේ වෙනස් වෙන දේවල්. දැන් අපි දැන් පරණ විදිහට මෙන්න මෙහෙමයි කියාගෙන හිටියට හරියන්නේ නැහැ. කාලානුරූපීව මේ වෙනස් වෙන දේවල්. දැන් අපි ගමු උදාහරණයකට දැන් මේ දවස්වල අපි ඇග්‍රි කියලා උදාහරණයක් ගමු. ඇග්‍රි සෙක්ටර් එකේ මෙච්චර කල් අපි ගොඩක් වෙලාවට කල්ටිවේෂන් වගේ දේවල් වලට ණය දීදී තිබුණා. නමුත් දැන් අපි දකින්න දෙයක් තමයි වැලියු ඇඩිෂන් ගැන කතා කරනවා. අතරමැදි වෙනවා ඇග්‍රි අපිට මොනවා හරි භෝගයක් අරගෙන ඒකට තමයි වැලියු ඇඩිෂන් එකක් දීලා ඔන්න දැන් එක්ස්පෝර්ට් මාකට් අපි කෙලින්ම යන්න පටන් ගන්න තියෙනවා. මෙච්චර කල් අපි එක්ස්පෝර්ට් කරේ අපි රෝ මැටීරියල් එකක් හැටියට. එහෙම නැත්නම් ඇග්‍රි අපි වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් හැටියට නෙවෙයි. නමුත් දැන් ඇවිල්ලා තියෙන ඊට වඩා වෙනස් දෙයක්. එතකොට දැන් රයිට් ඒක ඇවිල්ලා තියෙනවා නම් දැන් ඔන්නකෝ අපි රෙඩි දෙයි දෙන්න. අපි එහෙම නැත්නම් එක්ස්පෝර්ට් මාකට් එක්ස්පෝර්ට් LCs හැටියට යන්න එහෙම නැත්නම් වෙන මොනවා හරි ක්‍රමවේදයකට අපි ලැහැත්තිද? බැංකු. එහෙම නැත්නම් අපි පරණ විදියටම මේ ගොවියට ණයක් දුන්නා අපි බලන් හිටියා. එහෙම බෑ. ඒ වගේම තමයි දැන් අපි තව
මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ්ස්. දැන් උදාහරණයක් ගත්තොත් මම කියලා වැලි වැලියේෂන් එකක් කියන එකක් වෙන්න පුළුවන්. ඊළඟට දැන් සමහරලාට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වෙළඳපොළ ප්‍රවණතාවයක් තමයි මේ දැන් ඉම්පෝර්ට්ස් අඩු වෙනකොට ඒ ඉම්පෝර්ට් සබ්ස්ටිටියුට්ස් හැටියට සමහර දේවල් මෙහි නිෂ්පාදනය කරන එක. ඒතර දැන් ඒක තමයි අලුත් ට්‍රෙන්ඩ් එක හැටියට වගේ තියෙන්නේ. ඒතර අපි ඒවා අපි දන්නවද? ඒතර ඒකට අපිට ණය පහසුකම් මොනවා හරි තියෙනවද? දැන් මේ දවස්වල එක්ස්පෝර්ට් ඩ්‍රිවන් මාකට්ස් හැමෝම එක්ස්පෝර්ට් ගැන කතා කරනවා. පොඩියට හරි යම්කිසි දේවල් කරනවා. ඒ වගේම තමයි සුළු මන්ද පරිමාණ කර්මාන්ත. එහෙම නැත්නම් අපි වහලා දාලා තියෙනවා දැන් අපි හිතමු කඩදාසි කම්හල ඒ වගේ දේවල් නැවතත් ආපහු ප්‍රතිව්‍යුහගත කිරීම දේවල්. දැන් මේ මොකද වෙන්නේ? දේශීය ආර්ථිකයක් එක්ක යන ගමනකට. දැන් ඕක තමයි වෙළඳපොළ නැඹුරුතාවය. අපි එතෙන්ට ගියාද? අපි දැන් උදාහරණයක් ගමු පළතුරු ගන්න. දැන් මොනවා සුපර් මාකට් එකේ ගියොත් ඉස්සර තරම් ඇපල්, ඉස්සර තරම් මිදි, ඉස්සර තරම් දොඩම් විකිරෙන්නේ නැහැ. මොකද මේ? අපි පාස්කු සෝරි කොවිඩ් එකත් එක්ක ආපු සමහර රෙස්ට්‍රික්ෂන්ස්. දැන් අපි එහෙම යන්නේ බට් දේශීය දේවල් දැන් වැඩිපුර දකින්න අපි. ඒතර අන්න එහෙමනම් මේ ට්‍රෙන්ඩ් එකට අපි රෙඩිද බැංකුව හැටියට. නමුත් දැන් අපි එහෙම වෙනවා කියලා මෙතන ඉඳලාගෙන අපිට මේ දේශීය දැන් අපි යම්කිසි භෝග වගාවන් කීපයකට විතරක් ෆන් කරගෙන අනිත්‍ය වෙන්නේ නැහැ කියන ඉන්න බෑ අපිට. දැන් සමහරට අන්නාසි එහෙම නැත්නම් අඹ එහෙම නැත්නම් තව පළතුරක් ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් වගේ කියන කන්සෙප්ට් එකක් අපි කියවලා තියන්න ඕනේ. අපි ස්ටැටිස්ටික්ස් හදා ගන්න ඕනේ. රිසර්ච් කරලා තියෙන්න ඕනේ. දැන් කවුරු හරි කියනකම් බෑ. දැන් ඒවා දැන් අර මම කිව්වේ දැන් ඒ වෙනස් වීම අපේ ඇතුලේ තියෙන කවුරු හරි එකතු වෙලා හදන්න ඕනේ. මේක තමයි පොටෙන්ෂල් එක. මේක තමයි මාකට් එක. මේක තමයි ප්‍රොඩක්ට් එක අපි. අපි අනිත්‍යයට කලින් අපි එන්න ඕනේ. හරි. ඒ වගේ දේවල් තමයි මේ අපි මේ සාකච්ඡා කළ යුත්තේ. ඉල්ලුම සැපීම ඩිමාන්ඩ් සප්ලයි ඕනම තැනකට අදාළයි. දැන් අපි මෙතන හදලා ප්‍රොඩක්ට් එක හදලා වැඩක් නැහැ. ඒකට මාකට් එකක් නැත්තම්. හරි. ඒකට ඩිමාන්ඩ් එකක් නැත්තම්. ඒතර අපි පරිසරය වෙන්න පුළුවන්. වෙළඳපොළ වෙන්න පුළුවන්. තරඟකරුවන් වෙන්න පුළුවන්. අනිත්‍ය දිහා බලලා අපි යම් කිසි තීරණයකට එන්න ඕනේ. මේක තමයි වෙළඳපොළ. මේක තමයි පාරිභෝගිකයන් ඉල්ලන්නේ. ඒතර අපි කොහොමද එතෙන්ට අපිට යන්න පුළුවන් වෙන්නේ? දැන් උදාහරණයකට අපි ගමු ඉස්සර අපි හිතපු දෙයක් තමයි බ්‍රාන්චින් අවුට්. අපි යනවා බ්‍රාන්චස් පුළුවන් තරම් බ්‍රාන්චස් දාගෙන ගිහිල්ලා අපි හිතනවා රයිට් කස්ටමර්ට ඩේ ටු ඩේ එහෙම නැත්නම් ගෙදරටම ගිහිල්ලා නැත්නම් කස්ටමර් ඇවිල්ලා නිදහසේ ඒ කරගන්න එක තමයි ස්ටයිල් එක. දැන් අපි තවදුරටත් බැලුවොත් ඒකම නොවෙන්න පුළුවන්. කස්ටමර්ස් දැන් ඩිමාන්ඩ් කරන්නේ බ්‍රාන්ච් එකක් ඇත්තටම. ඊට වඩා දැන් යාට අපිට ඉන්ටර්නෙට් බේස් එකක් එහෙම නැත්නම් ඇප් එකක් එහෙම නැත්නම් ඔන්ලයින් එහෙම නැත්නම් easy pay ඒ වගේ දෙයක් තිබ්බොත් සමහරට බැංකුවට එන්න අකමැතිත් ඇති සමහරවිට. ඒකට තමයි ඩිමාන්ඩ් එක තියෙන්නේ. දැන් අපි ඒ ඩිමාන්ඩ් එක තිබිද්දි අපි ඊට පස්සේ බ්‍රාන්ච් දාගෙන ගියා කියලා දැන් එතකොට ඒ දෙක සමපාත වෙන්නේ නැහැ. මම පොඩි උදාහරණයක් ගත්තේ. ප්‍රොඩක්ට් සම්බන්ධෙනුත් එහෙමයි. සේවාවන් සම්බන්ධෙනුත් එහෙමයි. අපි දැනගන්න ඕනේ මොකද්ද පාරිභෝගිකයා ඉල්ලන්නේ. ඒත් එතෙන්ට අපි සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් IT platform එක develop කරගන්න නැතුව අපිට බැරි වෙනවා අතෙන් යන්න තව ඉදිරියේ. මොකද පොඩි බැංකුවම ෆයිනෑන්ස් කම්පැනි ඒගොල්ලෝ දැන් මොකද කස්ටමර්ගේ සර්විස් එක ඒගොල්ලෝ මෙන්න මෙහෙම යුනිවර්සල් බැංකින් කියනවා ඩෝර් ටු ඩෝර් සර්විස් එකක් කියලා කියනවා එතන වන් ස්ටොප් බැංකින් කියනවා එහෙම නැත්නම් අපි කියනවා අර ඔය කියන වගේ ඔක්කොම ඉන්ටර්නෙට් රිලේටඩ් බැංකින් ඕක තමයි දැන් කස්ටමර්ගේ ඉල්ලීම දැන් අපි ඒ වෙනකොට වෙන මොනවා හරි රයිට් මම ටර්ම් ලෝන් විතරක් දෙන්නම් ගෙදරට මේ ටික සල්ලි ටික කලෙක්ට් කරන් දෙන්න ඒක හැමෝටම ඕන වෙන්නේ නැහැ අපි කියවලා නැහැ එතකොට ඒතර අපිට ඒක කරන්න බැරි වෙනවා right ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩ් අදාළ සම්මතයක් දැන් ඒවත් කාලානුරූපව වෙනස් වෙනවා ලාභ කියන්නේ පිරිවැටුම එහෙම නැත්නම් පිරිවැය අනුපාත වෙන්න පුළුවන් අපි ඔය කතා කරපු ඉන්ඩස්ට්‍රි කරන්ට් රේෂියෝ වගේ දේවල් වෙන්න පුළුවන් මොකද වෙනස් වෙනවා සිස්ටම් වෙනස් වෙනවා ප්‍රොසෙසර්ස් ඒතර ඉන්පුට් අවුට්පුට් මැටීරියල්ස් වෙනස් වෙනවා ඒතර ඉන්ටෙලිජන්ස් ලෙවල්ස් වෙනස් වෙනවා ඒතර ඒ අනුව සම්මතයන් වෙනස් වෙනවා මේක වෙන්න පුළුවන් ලර්නින් කර්ව් වෙන්න පුළුවන් ගොඩක් දේවල් ඒතර ඒවා අපි දැනගන්න ඕනේ මේ අපේ ස්ටෑන්ඩඩ්ස් වලට ගේන්න ඕනේ උදාහරණයකට ගත්තොත් අපේ ක්‍රෙඩිට් පොලිසි එකක් ප්‍රොසීජර් ගයිඩ්ලයින් එක තියෙනවා අපි ඔපරේටිව් ප්‍රොෆිට් මාජින්ස් බිස්නස් 10ක 15ක 20ක 30ක OP මාජින්ස් අපි දාලා තියෙනවා. ඇයි? අපිට සමහර වෙලාවට සමහර කස්ටමර්ස් ලගේ ෆයිනෑන්ෂියල්ස් ගන්න බෑ. ඒතර ෆයිනෑන්ෂියල්ස් ගන්න බැරි වුණාම අපි මොකද කරන්නේ? අපි ෆයිනෑන්ෂියල්ස් තියෙන කස්ටමර්ස් ලගේ computations කරලා right අපි හිතමු manufacturing steel agri paddy agri cinnamon gem industry දැන් ඒව අනුව අපි කියනවා right මෙන්න මේ තමයි සාමාන්‍ය operating profit margin ඕක research එකක්
ඉන්ටර්නල් එක්ස්ටර්නල් එකතු කරලා අපි හදනවා මෙන්න මේක තමයි මේ සෙක්ටර්ස් වල මාජින්. එයි මේ කරන්නේ අපි යනවා බ්‍රාන්ච් එකට කස්ටමර් කෙනෙක් එනවා. එයා කියනවා මම මෙන්න මේ වගේ බිස්නස් එකක ඉන්නේ. හැබැයි මම ෆයිනෑන්ෂියල්ස් එක හදන්නේ. හැබැයි මට දෙන්න පුළුවන් මගේ ට්‍රාන්සැක්ෂන්ස් වොලියුම්ස්. මෙච්චර ක්‍රෙඩිට් එක මෙන්න මේ මෙතන මිලියන 100යි. අන්න ඒ මිලියන 100ට අපි කියන ඔපරේටිව් ප්‍රොෆිට් මාජින් එක 5% රයිට්. එහෙමනම් 5 මිලියන් තමයි යාගේ OP මාජින් එක. අන්න අපිට ණය අපසු ගෙවීමේ හැකියාව ගණනය කරගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒව අපි යාවත් කාලින් වෙන්න ඕනේ. අපි අවුරුදු 3න් 3ට දෙකෙන් දෙකට හදන්න ඕනේ. කොහොමද හදන්නේ? අපි අර කියන ක්‍රමවේදයට අපි හදා ගන්නවා. ඒක හදාගත්තට පස්සේ අපිට පුළුවන් ඒක එතනින් එහාට පවත්වාගෙන යන්න. හැබැයි අපි හිතමු අවුට්ඩේටඩ් නම් එතකොට අපි මේ සම්මතයම වැඩක් නැහැ. දැන් මාකට් එකේ තියෙන අපි හිතමු OP මාජින් එක efficiency හෝ MPC learning curve impact එකෙන් හින්දා වැඩි වෙලා නම් 12යි නම් අපේ තාම 5යි නම් තියෙන්නේ. අපි ගන්න ණය තීරණ බත් වෙනවා. එතකොට ඒක හැබැයි ડોකියුමන්ට් වෙන්නත් ඕනේ හරි විදිහට. දැන් OP margins ගැන පොතක තිබ්බහම ක්‍රෙඩිට් පොලිසි එකේ මැනුවල් එකේ තිබ්බහම ඒක තමයි පාවිච්චි කරන මුළු යුනිෆෝමිටි එකක් තියෙන බැංක් නෙට්වර්ක් එක ඔක්කොම. ඒතර ඒ දේ කරේ නැත්තම් අපිට මෙතනදි ගැටලුවක් වෙනවා. ඊට පස්සේ කර්මාන්තයට සාපේක්ෂව පිරිවැටුම් පිරිවැය. ඒකත් හරි වටිනවා. මොනවද දැන්? ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ටර්න්ಓවර්ස් වලට කොස්ට් එකට. දැන් ඒත් මම කියන්නේ යුනිෆෝමිටි එක හදාගන්න. ඒතර මේ යම්කිසි අභ්‍යන්තරික වෙන්න පුද්ගලයෝ එකතු වෙලා ඒගොල්ලෝ හදනවා මේ සඳහා ප්‍රමිතිය. ඒ ප්‍රමිතියින් අපි අපේ පොලිසි ප්‍රොසීජර් වලට අපි අනුගත කරනවා. ඕක තමයි පැහැදිලිවම අපි සාමාන්‍යයෙන් කර යුත්තේ කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. ඊළඟට මේකත් වටිනවා. දැන් උදාහරණයකට සැලසුම් ගත ණය සීමාවන් ගොඩක් වැදගත් එකක්. මේක සාමාන්‍යයෙන් ටිකක් හයි ලෙවල් එහෙම නැත්නම් ටෙක්නිකල් එකක් සෙන්ට්‍රල් බැංක් එක පැත්තෙන් එන. හැබැයි මේක අපිට අත්‍යවශ්‍යම කළ යුතුයි. මොකද නැත්නම් මේ හයි ලෙවල් කන්ට්‍රෝල් එක නැත්නම් පොලිසි එක හෝ ප්‍රොසීජර් එක අපිට බැංකුවේ එදිනදා වැඩ කටයුතු කරලා අපි ඒ රිසල්ට් එක ආපහු රිෆ්ලෙක්ට් කරනකොට ගැටලු එන්නට පුළුවන් නිසා. එතකොට මේ සැලසුම්ගත එහෙම නැත්නම් ඇග්‍රිගේට් ලිමිට්ස් කියලා කියනවා. සඳහා බලපාන සාධක. එකක් තමයි මූල්‍ය ආයතනයේ ණය සංස්කෘතිය. අර මම කතා කරේ අපි මොන වගේ ණය සංස්කෘතියක්ද අපි මේ වෙනකොට අනුගමනය කරන්නේ. ඊළඟට රිස්ක් ඇපටයිට් එක. හයිද, මීඩියම්ද, ලෝද? නියාමන ආයතන මගින් ලැබෙන නිර්දේශ. එතකොට කියනවා ලික්විඩ් රේෂියෝ එක මෙහෙම තියාගන්න. ඇග්‍රි ලෙන්ඩින් මෙහෙම තියාගන්න. එහෙම නැත්නම් කැපිටල් ඇඩිකසි එක මෙහෙම තියාගන්න. අපි ඔය SRR එහෙම නැත්නම් ඩිපොසිට් රේට්ස් මෙහෙම තියාගන්න. රයිට්. අන්න ඒ වගේ දේවල් මත අපේ ඇග්‍රිගේට් ලිමිට්ස්. අපේ කන්ට්‍රෝල්ස්. අපේ සීමාවන් වෙනස් වෙනවා. මතක තියාගන්න මේ කියන දේවල් අපි හරියටම ඒ බාහිරින් එන දත්තත් බාහිරින් එන ඉන්පුට්ස් උත් එක්ක යාවත් කාලීන කරලා හරියට තියාගත යුතුයි. එහෙම නැති වුණොත් පෙනල්ටි පවා එන්න පුළුවන්. දැන් අපි හිතුවොත් ලික්විඩිටි රේෂියෝ එක 125 තියලා 20 වෙනකොට 5කින් අඩු වෙනවා නම් අපි පෙනල්ටියක් ගන්නවා. මේ ළඟදී අපිට හොඳම දෙයක් වුණා. දැන් අපි දන්න විදිහට ලික්විඩිටි රේෂියෝ එක අපි හැමදාම ෆයිට් කරන්නේ 120ට වඩා අඩු නොවි තියාගන්න. 20ට වඩා වැඩි නම් අපිට කරදරයක් නැහැ. හැබැයි දැන් එකක් තියෙනවා ඒකේ මැක්සිමම් එක 140. එතකොට 20 නෙවෙයි 20ත් 40ත් අතර තියෙන හැබැයි 40ට වඩා ඔයා තියාගන්නවා කියන්නේ ලෙඩක් අපිට. ඉතින් වැඩිපුර මුදල් අපි ගාව තියාගන්න එක සෙන්ට්‍රල් බැංකුවේ මොනිටර් කරනවා. අඩු වෙනොත් බෑ වැඩි වෙනොත් බෑ. එතකොට දැන් අපි 40 ගැන කල්පනා කරමු. මෑතකදී ඒක 37 8කට යන්න පටන් ගත්තා. ඇයි ඒ? අපිට ලෙන් කරගන්න කට්ටිය හිටියේ නෑ. ලෙන්ඩින් ඇපටයිට් එක එහෙම නැත්නම් කස්ටමර්ස් එක පැත්තෙන් ඒක තිබුණේ නැහැ. අපි ලෙන් කරන්න බෑ. හරි ඊට පස්සේ දැන් ඒක නිසා අපිට සමානලාට කලෙක්ෂන්ස් එකකුත් වෙනවා. කෑෂ් වැඩි අපේ. දැන් ලික්විඩිටි හයි. සෙන්ට්‍රල් බැංකුවට ඕන උනේ ඒක නෙවෙයි. සෙන්ට්‍රල් බැංකුනේ රේට්ස් අඩු කරලා ඔක්කොම කරලා SSR අඩු කරලා පුළුවන් තරම් සල්ලි පාරිභෝගිකයන් අතට ආර්ථිකයට යවන්න. එතකොට අපි කියන විදිහට මනි සර්කියුලේෂන් වෙලා මේ ආර්ථිකය නැවත පණ ගැනීමක් එනවා කියලා. එතකොට මොකද මේ වෙන්නේ? එහෙමනම් දැන් ඔන ඕවා අපි අපේ සීමාවන් දැන් අපේ අභ්‍යන්තරික සීමාවන් හදා ගන්නකොට ඒ එන පිටින් එන එහෙම නැත්නම් එළියෙන් එන දේවල් ගැන අපි සැලකිලිමත් විය යුතුයි කියන එක තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ සීමාවන් පනවනකොට විශේෂ කරුණු කීපයක් තියෙනවා. ඒ මොනවද?
අවදානම් කළමනාකරණය හා ණය කළඹේ වර්ධනය. හරි. දැන් මේක ගොඩක් ඉම්පෝටන්ට්. දැන් අපි දැන් ලිමිට්ස් දාන ඔක්කොම කරන එක හරි. හැබැයි අපි බලන්න ඕනේ මොකද්ද අපේ risk management framework. risk credit risk කොහොමද manage කරන්නේ? portfolio grow කරන්නේ කොහොමද? දැන් අපි සමහර restrictions දැම්මහම සමහරලාට අපේ තියෙන ණය සංස්කෘතිය අනුව එතකොට සමහරලාට අපි කියන right SME market එක අපි grow කරන්නේ නැහැ මේ විදිහට. ඒ නිසා අපි වෙන market එක mid market එක grow කරනවා. අන්න. දැන් මොකද එක තැනක risk එක high නිසා ඒකට අපි risk appetite එක අඩු නිසා අපි ඒක පාක් කරනවා. ඒතකොට risk appetite එක medium තියෙන එකත් අපි grow කරන්න ඕනේ. මොකද නැත්තම් ඔයාගේ මුළු overall portfolio එකම shrink වෙන්න පටන් ගන්නවා. right දැන් මේ aggregate limits ගැන කතා කරන central bank එකෙන් high level කියනකොට අපි දැනගන්න ඕනේ. එයා කියනවා right මෙන්න මේක liquidity මේක තමයි NPL මේක තමයි impairment. ඒතර පොඩි දල අදහසක් එයා දෙනවා මෙන්න මේ විදිහට you have to manage කියලා. ඒතර අපි ඒක manage කරනකොට මේ අනිත් දේවල් කළමනාකරණය කරන්න ඕනේ. ආවේනික අවදානම් ගැටලු සඳහා පිළිවෙල. දැන් මේ අපි මේ සීමාවන් දැම්මහම ඒ සීමාව දාලා ඉවර වෙලා තවත් කබලෙන් ලිපට වැටලා බෑ. අපි අමාරු තැනක ඉන්නවා නම් අපි ඒක grow කරන්නේ කොහොමද? ඒක ආපහු recover වෙන්නේ කොහොමද? ඔය revive කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. යහපත් අත්දැකීම් වාසි කියන ශේෂ්ඨයන් සඳහා ඉහළ සැලසුම්ගත සීමාවන් අයහපත් සඳහා අවම සීමාවන් පැනවිය යුතුයි. දැන් මේ දවස්වල ගත්තොත් ටුවරිසම් වගේ සෙට් එකකට අපි ලෙන් කරන්න යනවා කියලා කියන්නේ ලොකු රිස්ක් එකක්. ඇත්තම කල නොහැකිම තත්ත්වයක්. මොකද මාකට්ස් ඉම්ප්‍රූව් නොවෙනම තත්ත්වයක්. දැන් ඒතර අපි පුළුවන් තරම් කන්සෝල් කර ගන්න ඕනේ. තියෙන ටික රිවිව් කරගෙන මැනේජ් කරගෙන එක්ස්ටෙන්ෂන්ස් දීලා ඒතර ඒගොල්ලොත් අමාරු වෙනවා. ඉතින් අපිත් අමාරු වෙන්නේ පුළුවන් තරම් යම්කිසි උත්සාහයක් ගත යුතුයි. හැබැයි අනිත් පැත්තෙන් ඇග්‍රි, අනිත් පැත්තෙන් එක්ස්පෝර්ට්, අනිත් පැත්තෙන් ලෝකල් කන්ස්ට්‍රක්ෂන් මොන දැන් චුට්ටක් හැපෙනවා. නේද? මේ පැත්තට අපි යොමු වෙන්න ඕනේ. අර මම කියන ණය අභිරුචිය නැත්නම් ණය සංස්කෘතිය, අවදානම් අභිරුචිය ඒව අපි පාවිච්චි කරලා අපි හදා ගන්නවා අභ්‍යන්තරිකව මෙන්න මේ වගේ දේවල් නොකළ යුතුයි මේවා කළ යුතුයි. ඒතර මේ සැලසුම්ගත සීමාවන් සකස් කිරීමේදී ණය ප්‍රතිපත්තියක් තුළට මෙන්න මේක නිසා තමයි ඒකට යම්කිසි බලපෑමක් එන්නේ. ඒ වගේම අපි අවබෝධ කරගත් යුතු කරුණු එන්න මේවා කියන එක තමයි පැහැදිලි කර යුත්තේ. මේක මම හිතන රිපීට් ස්ලයිඩ් එකක්. එතකොට ආපහු තව චුට්ටක් ඉස්සරහට ගියොත් ණය ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමේදී සැලසුම්ගත ණය සීමාවන් පැනවීමේදී බැංකුවක් පනවන සැලසුම්ගත ණය සීමාව. right එතකොට ඒ මොනවද කියලා මෙතනදී පැහැදිලි කරනවා. එකක් උපරිම ණය සීමාව, සමස්ත උපරිම ණය සීමාව, කර්මාන්තයක් සඳහා දිය හැකි උපරිම ණය සීමාව, නිශ්චිත අංශයන් සඳහා දිය හැකි උපරිම ණය සීමාව, ණය ඇදුම් කරන සඳහා දිය හැකි උපරිම ණය සීමාව. අන්න ඒ විදිහට මේ උදාහරණ. දැන් අපි ගත්තොත් බැංකුව හැටියට කස්ටමර් කෙනෙකුට සෙග්මන්ට් එකකට යන්න පුළුවන් උපරිම ණයක් වෙන්න පුළුවන්. සමස්ත උපරිම. ඒ කියන්නේ අපි හිතමු ගෲප්ස් හැටියට ඔක්කොම උපදලා තව කොච්චරක් යන්න පුළුවන්. 130යි නම් අපි හිතමු තනි පුද්ගලයෙකුට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෲප් එකකට කොච්චරද යන්න පුළුවන්? 33ද 34ද? එතනින් එහාට යනවා නම් මොකද්ද ක්‍රමවේදය? අන්න ඒවා කියන එක අපිට ක්‍රෙඩිට් පොලිසි එක සම්බන්ධ වෙනවා. ඊළඟට එක කර්මාන්තයක් අපිට ඉන්ඩස්ට්‍රීස් කැප්ස් තියෙනවා. නැත්නම් එක අංශයක් ශේෂ්ත්‍රයකට යන්න පුළුවන්. අපි හිතමු හොටෙල් සෙක්ටර් එකේ මෙන්න මෙච්චරයි. ඇග්‍රි සෙක්ටර් එකේ මෙච්චරයි. right ඒ වගේම නිශ්චිත අංශයක්. ඒ කියන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට එහෙම නැත්නම් විශාල පරිමාණ එහෙම නැත්නම් රීටේල් ලෙන්ඩින් එහෙම කැප්ස් කියන්න පුළුවන් නිශ්චිත අංශයක් සඳහා. ණය අයදුම් කරුවන් සඳහා. තනි පුද්ගලයෙකුට පුළුවන් කොහොමද? සමූහයකට කොහොමද? ඒ ආකාරයටත් අපිට ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමේදී සැලසුම්ගත ණය සීමාවන් හැටියට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. right එතකොට දැන් මේ තාක් අපි සාකච්ඡා කරේ ණය ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ඇයි ප්‍රතිපත්තියක් වැදගත් වෙන්නේ? ප්‍රතිපත්තියක් සකස් කරනකොට අපි සාධක 7ක් බලනවා. ඒ සාධක එක එක අරගෙන අපි දීර්ඝව සාකච්ඡා කරා. එතකොට මේ ප්‍රශ්න මම අර කිව්වාගේ හැමදාම ඇහිලා නැහැ. හැබැයි ඉඳලා හිටලා අහනවා. එතකොට අපි පුළුවන් තරම් මේ දැන් මම ස්ලයිඩ් 11ක් මේ සාකච්ඡා කරේ. අපි බලන්න ඕනේ පුළුවන් තරම් මේව සාකච්ඡා කරලා
එහෙම නැත්නම් මේ කරුණු තව ටිකක් හොයාගෙන මේකෙන් ප්‍රශ්නයක් ආවොත් උපරිම ලකුණු ගන්න ප්‍රමාණයට අපි ආයුතුයි කියන දේ තමයි මට පැහැදිලි කරන්නට අවශ්‍ය වුනේ. right අපි දැනට මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද අපි ඊළඟ කොටසට පොඩ්ඩක් යන්න කලින් ලක්ෂික අහනවා how credit policy of a certain bank adversely affected for the benefit of potential applicants, so restrict lending opportunities. මගේ ප්‍රශ්නේ චුට්ටක් පැහැදිලි නැහැ ලක්ෂික ඔය අහන්නේ දැන් ක්‍රෙඩිට් පොලිසි එකක් නිසා මොකක් හරි අපිට කස්ටමර් කෙනෙකුට ඒ කියන්නේ අපි හිතමු එයා potential but restricted හින්දා එයාට ඒක negatively බලපානවද නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක්ද අහන්නේ. හරි. මෙහෙමයි වෙන්නේ. දැන් එතකොට දැන් අපි හිතමු දැන් අපි prohibited කියන එක පිළිගන්න ඕනේ. ඒක දැන් මොන බැංකුවකටවත් බෑ. right? prohibited වෙච්ච ගමන්. restricted කියලා කියන්නේ එයා prohibited නැහැ. හැබැයි නමුත් එයා සම්බන්ධයෙන් වැඩි අවධානමක් අපිට දරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් මම කියවා NPL customer කෙනෙක් නම් එහෙම නැත්නම් එයා clergy කෙනෙක් නම් right එහෙම නැත්නම් අපි හිතමු සමහර වෙලාවට අපේ බැංකුවට අපි එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට අපි එක්ස්පෝස් වෙලා තියෙනවා ඒ සෙක්ටර් එකේ ඒක නිසා අපිට වැඩිපුර ඒකෙන් අපි තුමු ඉම්පයර්මන්ට් පැත්තෙන් හරි මොනවා හරි ගැටලුවක් අපිට තියෙනවා. එතකොට ලක්ෂිත එතනදී අපි මෙහෙම හිතුවා. දැන් අර අපි කියන වගේ restricted කට්ටියක් ඉන්නවා. එතකොට මේ restricted වෙනකොට අපි අර කියන යම්කිසි කාරණා ටිකක් යටතේදී අපේ බැංකුවට මෙන්න මේක තහනම් ශේෂ්ත්‍රම නෙවෙයි. නමුත් අපි යම්කිසි නියාමනයකට යටත් කරලා. ඒ කියන්නේ දැන් ඒක බ්‍රාන්ච් මැනේජර් කෙනෙකුට දෙන්න බෑ ඊට උඩට එන්න ඕනේ. ඒතර දැන් දෙපැත්තක් දකිනවා. එතෙන්දී අපි හිතමු NPL කස්ටමර් කෙනෙක් කියලා. අපේ බැංකුවේ NPL එකක් වෙනකොට අපි එයාට තව ණයක් දෙන එක ලෙහිසි කරලා නැහැ. අපි අමාරු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ බැංකුවේ යම්කිසි ශේෂ්ත්‍රයක් තුල යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයකටපත් වෙලා තියෙනවා නම් ඒ ශේෂ්ත්‍රයට ආපහු වැඩිපුර ණය දෙනවා නම් අපි කියනවා ඉහළ තැනකට යා යුතුයි කියලා. ඉතින් එතකොට ඒකෙදි සමහර වෙලාවට අර කියන්න පුළුවන් adversely affect වෙනවා කියලා හේතුව එයා දැන් අපි ගැටලුයි කියලා හඳුනාගෙන ඒ ගැටලුවෙන් එළියට එන්න යට ක්‍රමයක් නැහැ වගේ වෙන වෙලාවක යම්කිසි අපහසුතාවයකටපත් වෙනවා. හැබැයි අපි මේක දාලා තියෙන්නේ ඒ ගැටලුව එක්කෙනාට උදව් කරන්න ඕනේ. හැබැයි ඒ ගැටලුව එක්කෙනාට උදව් කරන්නකොට සාමාන්‍ය ප්‍රතිපාදන ක්‍රමවේදයට වඩා ටිකක් ඉහළට ගිහිල්ලා කරන්න කියන එකට තමයි මේ restricted කියලා අපි දාන්නේ. හැබැයි prohibited කිව්වොත් නම් කිසිම හේතුවක් නැහැ අපිට කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් දැන් අපි politically exposed people කියලා PEPs කියලා කට්ටියක් කියන්නේ. ඒ කියන්නේ යම් ආකාරයක පාර්ලිමේන්තු මන්ත්‍රියෝ වටේ මොකක් හරි එකක් ආවොත් ඒගොල්ලන් අපි prohibited කරලා නැහැ. ඒක restricted. ඇයි මොකද සාමාන්‍ය ක්‍රමවේදයේදී තියෙන මිලියන 2-3ක් අනුමත කරන්න බෑ regional manager කෙනෙකුට. ඒක යනවා ටිකක් උඩට. මොකද අපි දකිනවා ඒගොල්ලෝ යම් ආකාරයක ගැටලුවක් සිද්ධ වෙන්නට පුළුවන් ණයක් ආපහු අය කර ගන්නට ගියොත් කියලා. හරි එතකොට අපි මේ අනිවාර්යයෙන්ම රෙස්ට්‍රික්ට් කරාම කොහොමත් ගැටලුවක් වෙනවා මොකද එයාට එතකොට එන්න බෑ කියන දේ. හැබැයි අපි රෙස්ට්‍රික්ට් කරනකොට කල්පනා කරනවා අර දැන් ලක්ෂිකා කිව්වා වගේ දැන් ගොඩක් potential applicantලා drop කරන සම්භාවිතාව අඩු කරනවා. එයා NPL නම් ප්‍රශ්නයක් නෑ. එයා PEP කෙනෙක් නම් එයා restricted. නැත්නම් අපේ bad experience තියෙනවා නම් මොන හරි sector එයා restricted. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් බැලුවොත් generally එළියේ potential එකක් තියෙන customer කෙනෙක්ව එහෙම හිර වෙන්නේ නැති වෙන විදිහට තමයි අපි restricted industries ලැහැත්ති කරන්නේ. එක දෙක එහෙම කරත් ඒක අපිට ඒ පහළ level එකේ අනුමැතිය ලබා දුන්නාට ඉහළ level එකට ගෙනල්ලා ඒක දෙය කරන්නට අපිට පුළුවන්. right. පැහැදිලිද උත්තරේ ලක්ෂිකා? right. අනිත්යට මොනවද ගැටලු තියෙන්නේ දැන් ඔය අපි සාකච්ඡා කරපු ණය ප්‍රතිපත්ති පාලනය සහ ඒ සම්බන්ධයෙන් අනිත්යට ක්ලියර්ද? අපිට ඉස්සරහට යන්න පුළුවන්ද එහෙනම්? right. එහෙනම් අපි ඒකේ තව අපිට වෙලා තියෙන නිසා අපි ඒකේ ඊළඟ කොටසට අපි move වෙමු. දැන් right. ඊළඟට දැන් අපි ණය ප්‍රතිපත්තියේ පාලනය ආවරණය ගැන සාකච්ඡා කරාට පස්සේ ඊට පස්සේ තියෙන වැදගත්ම කොටසක් තමයි ණය පරිපාලනය. කියන්නේ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ණය ලබා දෙන ක්‍රමවේදය ගත්තොත් මෙන්න මේ උදාහරණයේදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. ණය අයිදුමක් කරනවා, ඇඟීමක් සාකච්ඡා කරනවා, අනුමැතිය, ඒකීලි සැකයනවා,
ඒකෙවල පිළිගැනීම ඔෆර් කරනවා අපි. ඊට පස්සේ ඒක මුදාහැරීමක් කරනවා. ඊට පස්සේ ණය පරිපාලනය යම් කිසි කටයුතු ටිකක් කරනවා. ඒ ණය පරිපාලනය කරන අතරතුරදී ඊට පස්සේ සමහර අය නිසි පරිදි ගෙවලා ණය නිමා කරනවා. ගෙවීම් පැහැර හරි තියෙනවා නම් අපි ණය ප්‍රතිකර්ම වලට යටත් කරනවා. ප්‍රතිකර්ම වලින් ආපහු ණය ගෙවා නිම කිරීමකට කරනවා. එහෙම නැත්නම් තවදුරටත් ගෙවීම් පැහැර හරි නම් ඒතර ලියා අත්හරිනවා. එහෙම නැත්නම් රයිට් ඔෆ් කරනවා. එහෙම නැත්නම් පූර්ව ප්‍රතිදානය ඇටියට අපි සාකච්ඡා කරනවා. දැන් මෙතනදී අපි ඒ කියන්නේ නෛතික ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පටන් ගන්නවා. දැන් මේක තමයි සාමාන්‍යයෙන් අපිට දැන් අහෝ අඩු වැඩියෙන් මේ වගේ එකක් තමයි අපි දකින්නේ ණය ලබා දීමේ ක්‍රියාවලිය. අපි value chain එක. ඒ කියන්නේ customer onboarding to settlement එහෙම නැත්නම් recovery කියලා. ඔකෙදි සමහර දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ areas වල තියෙන ඒවා ගොඩක් වෙලාවට legal actions එහෙම නැත්නම් A level එකේ යන කතන්දරයක්. ඒතර මේවා ගොඩක් වෙලාවට ඒ soft ඒ කියන්නේ legal level එකට යන්නේ නැතුව business එකයි එහෙම නැත්නම් විශේෂිත ආයතන වලින් අපි ප්‍රතිකර්ම සකස් කරලා දෙනවා. ඒතර මෙන්න මේ හරියේදී ණය ලියකියවිලි සැකීම, ලියකියවිලි පිළිගැනීම මෙන්න මේවා ටික තමයි ඔය අපි කියන ණය පරිපාලනය සම්බන්ධ කටයුතු. මෙන්න මේ වගේ ඒවා ගොඩක් වෙලාවට ව්‍යාපාරයේ ඒ කියන්නේ බැංකුවක බිස්නස් යුනිට් එකයි ක්‍රෙඩිට් යුනිට් එකයි එකතු වෙලා කරන්නේ. එතකොට මේ කියන ක්‍රියාවලිය අඳුනාගත්තොත් අපි ඒකෙදි අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සමහර ඒවා ටිකක් කරනවා බිස්නස් එක ක්‍රෙඩිට් එක, සමහර ඒවා ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, සමහර ඒවා ස්පෙෂල් රිකවරි යුනිට්, සමහර ඒවා ලීගල් ඩිපාර්ට්මන්ට්. ඒ විදිහට යන එකක් තමයි මේ ණය ලබා දීමේ ක්‍රියාවලියෙන් සඳහන් වෙන්නේ. දැන් මම මේ රූප සටහන දැම්මේ මේ මොකද්ද මේ ණය පරිපාලනය කියන්නේ නැත්නම් ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන දෙයින් කෙරෙන්නේ and කොහෙද ඒගොල්ලෝ ඒ ණය value chain එකේ ණය අනුමත ක්‍රියාවලියේ ඉන්නේ කියලා පෙන්වන්න තමයි මම මේක මෙතනදී සඳහන් කළේ. හරි. එතකොට අපි දැන් ණය ලබා දීමේදී මූලික වශයෙන්ම අර ඒ කොටස ණය ලබා දීම මුලදී කීල් සකස් කිරීම කලබකලමනාකරණය කියලා කොටස් තුනකට හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් මම කිව්වා බිස්නස් එකේ එහෙම නැත්නම් ක්‍රෙඩිට් එකේදී මොකද කරන්නේ? අපි කස්ටමර් විසිට් කරනවා, නැත්නම් දත් එකතු කරනවා, දත් තවදුරටත් පරිශීලනය කරනවා, දත් සකස් කරනවා. අපි මේ ගණදෙනු අපි දැන් නෙගෝෂিয়েට් කරන්න පටන් ගන්නවා. ඒතකොට සාකච්ඡා කරලා යම් එකගතාවයන් වලට එනවා. එතකොට ණය අනුමත කර ගැනීම වගේ දේවල් අපි මූලික වශයෙන්ම කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනුමත කරාට පස්සේ ඒ අනුමත කිරීමේට යටත් තත්ත්ව කොන්දේසි වලට අමතරව සොරකොන් ලබා ගැනීම නැත්නම් අපි කියන සීමාවන් පැනවීම, එතකොට එහෙම නැත්නම් ඔෆර් ලෙටර් එක හදලා දෙන එක, ඒක පිළිගැනීම. එතකොට අන්න ඒ වගේ කොටස් ටිකකට යටත් කරලා ණය ක්‍රමානුකූලව කොටස් වශයෙන් හෝ එකවර හෝ අපි මුදාහැරීමක් කරනවා. එතකොට තුන්වෙනි එක තමයි අර කිව්ව මුදාහැරපු ණය අය කර ගැනීම. අය කර ගැනීම කියන එකක් අපි බිස්නස් එකේනුත් යම් කිසි කොටසක් කරනවා. එහෙම නැත්නම් අය කර ගැනීම ටිකක් අමාරු වුණාට පස්සේ අපි ඒක විශේෂිත නැත්නම් ස්පෙෂල් ඇසෙට් වෙන්න පුළුවන්, මෙමෝරියල් යුනිට් වෙන්න පුළුවන්, බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. එතකොට වෙනම කොටසක් ඉඳලා ඒ අය කර ගැනීම කරනවා. ඒ දෙත් වෙන්නේ නැත්නම් අර මම කිව්වා වගේ නීති ක්‍රියාමාර්ග සඳහා යොමුවීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතනදී ඔය අර මම කිව්ව මැද කොටස, ඒ කියන්නේ ණය අනුමත කරපු තැන සිට ණය මුදා හැරීම නැත්නම් ණය පත්‍රිකා අපි කියන ණය ලීකල පිළියෙල කිරීම අන්න ඒ වගේ ටිකක් කරන්නේ මේ කියන ණය පරිපාලනය නැත්නම් ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන අංශයෙන්. ඒතර ඒක ටිකක් වැදගත් ක්‍රියාමාර්ගයක්. මොකද ඒක බිස්නස් එකට අදාළ නැහැ, ක්‍රෙඩිට් එකට අදාළ නැහැ, රිස්ක් එකට අදාළ නැහැ, නැත්නම් වෙන යුනිට් එකකට අදාළ නැහැ. ඒක ටිකක් ඉන්ඩිපෙන්ඩන්ට් යුනිට් එකක් හැටියට කරනවා. ඒතර එහෙම කරන්න ටිකක් ලොකු වැදගත්කමක්. දැන් මොකද අපි ණය අනුමත කරලා ඔක්කොම බිස්නස් එකකින්ම මේ පාර්ට් එකක් කරොත් අපිට සමහරවිට අර කියන චෙක් ඇන්ඩ් බැලන්සස් නැති වෙන්න පුළුවන්. කියන්නේ අපිට ඕන විදිහටම ණය අනුමත කරලා අපිට ඕන විදිහට කොන්දේසි දාලා ඒ අපිට ඕන විදිහට ඩිස්පර්ස් කරලා එහෙම කරන්න ගියොත් සමහරවිට දැන් අපි දාන දේ හරියට වෙනවද? ලිමිට් හරියට මාක් වුණාද? අදාළ අපිගෙන් ෆීස් ලබා ගත්තද? පොලි අනුපාතය සෙට් කරාද? ඉන්ෂුරන්ස් ගත්තද? ඒක කොහොම මිස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ ටික කවර් කරගන්නට තමයි මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන ෆන්ක්ෂන් එක තියෙන්නේ. හරිද? එතකොට මූලික වශයෙන්ම මේ ණය පරිපාලන ක්‍රියාවලිය කොටස් තුනකට බෙදෙනවා. ඒතර කොටස් තුනකට බෙදෙනකොට ඒ එක කොටසක් තමයි අනුකූලතා පාලනය, compliance control කියන. ඊළඟ අධීක්ෂණ විශ්ලේෂණය, monitoring analysis කියලා. තුන්වෙනි එක තමයි reporting කියලා. දැන් උදාහරණයක් අපි නිකන් එක මේ නිකන් high level එකේ අපි සාකච්ඡා කරොත් අපි අනුකූලතා පාලනයන් කියලා කියන්නේ දැන් අපි හිතමු අපි ණයක් අනුමත කරලා ඒ ණය අනුමත කරන්නේ යම්කිසි තත්ත්ව කොන්දේසි ටිකකට යටත් කරලා. ඒතර තත්ත්ව කොන්දේසිකට යටත් කරාම ක්‍රෙඩිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ වගකීමක් තමයි මේ තියෙන තත්ත්ව කොන්දේසි ටික නිසි පරිදි සිදු වෙනවද නැද්ද කියන දේ කරන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි කිව්වොත් මෙන්න මේ සොරකුම් ගන්න.
මෙන්න මේ කොන්දේසි ණය මුදා හැරීමට කලින් කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ පොලිය යෙදෙන්නට අන්න ඒ වගේවත් අපි කරන්න මෙන්න මේ කන්ට්‍රෝල් කරන්න මේගොල්ලෝ. ඒක දෙවෙනි පිළිවෙලකට ගියොත් අධීක්ෂණ විශ්ලේෂණය. ඒ කියන්නේ දැන් ඊට පස්සේ ණය මුදා හැරියට පස්සේ තවත් දේවල් ටිකක් තියෙනවා. අපි හිතමු පොලිය නිසි පරිදි කාලානුරූපව වෙනස් වෙනවද? එහෙම නැත්නම් සොරකුම් යාවත්කාලින වෙනවද? ඉන්ෂුරන්ස් වගේ දේවල්, පොලිසිස් වගේ දේවල් ගන්නවද? නැත්නම් ඩොකියුමන්ට්ස් වල අඩුපාඩු තියෙනවා කරගන්නවද? ඒතර ඒව කාලයත් එක්ක දැන් මේ දිගටම මොනිටර් කර යනවා මේවා. තුන්වෙනි එක තමයි සමහර දත්ත අපිට අවශ්‍ය වෙනවා බැංකුවේ අභ්‍යන්තරිකව සහ බාහිර කියන දෙකටම. ඒතර අභ්‍යන්තරිකව අවශ්‍ය වෙන දේවලුත් බාහිර අවශ්‍ය වෙන දේවලුත් ඒ දෙකම තොරතුරු වාර්තාකරණය කරන්නේ මේගොල්ලෝ. දැන් අපි ක්‍රිබ් එකට ඉන්ෆර්මේෂන් යවන්නේ ඇඩ්මින් එකේ. ඒ වගේම තමයි MIS ඉන්ෆර්මේෂන් බිස්නසස් වලට නැත්නම් කෝපරේට් මැනේජ්මන්ට් එකට මේගොල්ලන්ගේ දෙන්න පටන් ගන්නවා. ඒතර ඕක තමයි මූලික වශයෙන්ම කොටස් තුනකට අපි කඩා ගන්නවා. ඒ කියන්නේ අනුකූලතා පාලනය, අධීක්ෂණ විශ්ලේෂණය, තොරතුරු වාර්තාකරණය කියලා. දැන් ඕක දැන් ආපසට ගියොත් චුට්ටක් දැන් රයිට් ඉස්සරහට ගියොත් දැන් ඔයක ඔළුවේ තියාගෙන අපි මේක සාකච්ඡා කරොත් ඕගලන්ට තේරෙයි මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි අපි කරන්නේ රයිට් නිශානි මේ ටියුට් එක ඔයගොල්ලෝ ගාව නැහැ මම ඊළඟ සතියේ මේක අප්ලෝඩ් කරනවා මොකද දැන් මේක මගේ පෙන් ඩ්‍රයිව් එකෙන් මම මේ අප්ලෝඩ් කරේ ඔයගලන්ට බලන්න next week එකේ මම මේගොල්ලන්ට කියන්නම් ඒ slides කැලි දෙකකට කඩලා මේගොල්ලෝ අප්ලෝඩ් කරා දැනට අපි මේක පාවිච්චි කරගෙන අපි ඔයගලන් මම හිතන්නේ පේනවනේ මේක share වෙලා තියෙනවනේ දැන්ට අපි මේක follow කරමු next week එකේ ඔයගලන්ට attitude දෙකම දෙන්න right right ඒතර දැන් ණය පරිපාලන ක්‍රියාවලිය කියන එක අපි බැලුවොත් අපි සාමාන්‍යයෙන් මේ අර කියන ඩයග්‍රෑම් එකත් එක්ක ඉස්සරහට ගියොත් ඒක ණය ලබා දීමේ ක්‍රියාවලියට උදව්වක් සහ ආරක්ෂාවක්. මොකද්ද මේ කියන්නේ? දැන් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා කියන්නේ අපි කිව්වා මූලික වැදගත් අංශයක් කටයුත්තක්. එතකොට අංශයක් කටයුත්තක් හැටියට ඒගොල්ලෝ කරනකොට දැන් මේක අපි කියනවා වගේ අර බ්ලොක් එකක් එහෙම නැත්නම් හැසල් එකක් වෙලා බෑ. මේක ස්මූත් ප්‍රොසෙස් එකකට මේක උදව් වෙනවා. දැන් අපිට සමහරලාට තියෙන ගැටලුවක් තමයි අපි සාමාන්‍ය ලෙන්ඩින් පැත්තේ හිටියොත් හැම වෙලේම ඇඩ්මින් එකේ ඩිලේ අර විස්තර ඉල්ලනවා මේ විස්තර ඉල්ලනවා කියලා දැන් අපි මොකද මේ කියන්නේ? අපි දැන් හැම වෙලේම එතනදී අපි සමහර වෙලාවට වැරදි දකින්නට පුළුවන්. ඒ වැරදි ඇත්තටම දකින්න මේකේ දෙවෙනි දේ තමයි අපි සමහරට හරියට දේවල් නොකරනකොට ඒගොල්ලෝ එතන හිර වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම දැන් අර අපි කියනවා වගේ කට්ටියම එකතු වෙලා කරන්න ඕන ක්‍රියාවලියක්. නැතුව පරිපාලනය ඒගොල්ලන්ගේ කියලා අපි අත හොදගෙන හරියන්නේ නැහැ. මොකද ඔෆර් ලෙටර් එක හරියට ගහන්න නම් දත්ත විස්තර හරියට තියෙනවා. එතන ඒක අඩුපාඩු වුණොත් එම ඔෆර් එක සයින් කරලා අතෙන්ට ආවට පස්සේ ලිමිට් එක මාක් කරන්න යාට බැරි වෙනවා. හරි මේක තියා එක වැදගත් කාර්යභාරයක් කියලා කියන්නේත් ඒකයි. මේක ඇත්තටම ටීම් වර්ක් එකක් හැටියට යන්නත් අවශ්‍යයි. අයදුම්කරුවන් බැංකුව අතර ගිවිසුමේ බලාත්මක භාවය තහවුරු කිරීම සඳහා ලීකිවිලි සම්පූර්ණතාවයෙන් නිරතතාවයෙන් නැසුරු කර බලාත්මක භාවය තහවුරු කිරීම වැනි වගකීම් පරිපාලනය යටතේ සිදුවේ. දැන් මේක ඒකම ගොඩක් ඉම්පෝටන්ට්. දැන් අපි කරන්නේ ණය කැන්වස් කරලා අනුමත කරලා ඒක මුදාහරණ තත්ත්වයට පත් කරාට මුදාහැරීමේ ක්‍රියාවලියට සඳහා ඒ වගේම ඔෆර් ඇක්සෙප්ටන්ස් ගන්න නැත්නම් සුරුකුම් යාවත්කාලීන නැත්නම් සුරුකුම් ලබා ගැනීම පොලි අනුපාත නැත්නම් රක්ෂණය වගේ විශාල කාර්යභාරයක් මේගොල්ලෝ කරනවා. ඒතර මේ මත තමයි සියලු දේ රැඳෙන්නේ. මේක තමයි ලීගලි අපේ ඩොකියුමන්ට්ස් වෙලා ඒ අදාළ දේවල් තහවුරු වෙන තැන. කොන්දේසි අනුකූලතා අනුගමනය කරන අධීක්ෂණය කිරීම ක්‍රියාකාරකම් දැන් පරිපාලනයේ මූලික කොටස. දැන් අපි ගත්තොත් හරියට වෙනවද කියන එක. හරියට කළා ඔන් බෝඩ් කරලා ඒක එතනින් එහාටත් ඒගොල්ලෝ අධීක්ෂණය කරන්න ඕනේ ක්‍රමානුකූලව වෙනවද කියලා. ණය අදුම්කරුවන්ගේ තොරතුරු ලබාගත් තොරතුරු ඇතුළු සම්බන්ධ වෙනම ණය හැසිරීම ලක්ෂණ රටාවන් පිළිබඳ විස්තර කළමනාකරන තොරතුරු පද්ධතිය නිසි කාලීනව හා නිර්වද්‍යව කියන්නේ MIS ඉන්ෆෝමේෂන් මගේ රිපෝටින් පාර්ට් එකක් තියෙනවා කියලා. ඒකත් පරිපාලනයේ වැදගත් කර්තව්‍යයක්. පසුපෙළ ක්‍රියාකාරී ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයන් නිසිලස පාලනය කිරීමත් ක්‍රියාවලිය සම්බන්ධ සීල අවදානම ප්‍රතිපදිත නිසි අනුකූලතාවයේ අධීක්ෂණයත් ණය පරිපාලනය මගින් බලාපොරොත්තු වෙනවා. මම කිව්වාගේ කොටස් තුනක් තියෙනවා. අධීක්ෂණය එහෙම නැත්නම් මෙහෙයවීම නැත්නම් වාර්තාකරණය. ඒක තමයි අපි දැන් මේ කලින් එකේ දැක්කේ. මුලින්ම අනුකූලතාවය කියන්නේ එක අධීක්ෂණය රිපෝටිං. ඒ කියන්නේ අපි කිව්වොත් කම්ප්ලයන්ස් මොනිටර් රිපෝටිං. එතකොට මෙන්න මේ කියන කොළුණු තුනට අර අපි කියන දේවල් කොටස් ටික සාකච්ඡා කරලා දාගත්තොත් අපෙන් ඇහුවොත් ණය පරිපාලන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න. වැදගත්කම් පැහැදිලි කරන්න.
ක්‍රියාවලිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා කිව්වොත් මෙන්න මේ ස්ලයිඩ් එකට අමතරව මේ අපි දැන් එහා පැත්තේ සාකච්ඡා කරපු එක පොයින්ට් එකකින් මේක ලියා ගන්න පුළුවන් වෙන මූලිකව. කියන්නේ අපි සමහරලාට දැන් ගියාහන පළවෙනි ප්‍රශ්නය තමයි දැන් අර ප්‍රතිපත්ති පාලනය වගේ නිකන් ජෙනරල් ප්‍රශ්නයක් අහනවා. ණය පරිපාලනය වැදගත් වන්නේ ඇයි බැංකුවක ණය ලබා දීමේ ක්‍රියාවලියට? එහෙම නැත්නම් ක්‍රියාවලිය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එහෙම නැත්නම් කෙටි නිර්වචනයක් දෙන්න. ඒ වගේ ප්‍රශ්නයකට මෙන්න මේ ස්ලයිඩ් එකේ මෙන්න මේ කියන කොළුණු තුන දාලා මොකක්ද අනුකූලතාවය? මොකක්ද අධීක්ෂණය? මොකක්ද වාර්තාකරණය කියන එක අපි ලියාගත්තා නම් හරි ඒක තමයි මෙතනදී මම පැහැදිලි කරේ. රයිට් මම හිතන්නේ නැහැ ඒක ඇත්තට ගැටලුවක් කියලා. හැබැයි එකම දේ සමහර වෙලාවට අපිට අර මම කරලා නැති නිසා අපිට පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා. මොකද අර මම කිව්වාගේ මේ ටිකක් අර අලුත් වෙනස් නිසා එකපාර ඔලුවට වදින එකක් නැහැ. නමුත් කොටස් මම පොඩි කියන්නේ ඉතාලම නිකන් කෙටියෙන් තමයි මේ සෙක්ෂන්ස් දාන්නේ ඔයගොල්ලන්ට. එතකොට ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ වගේ ප්‍රශ්නයක් හෝ දෙකක් ආවොත් උත්තරයක් දෙන්න. දැන් අපි පළවෙනි කොටසෙන් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ණය ප්‍රතිපත්තිය සාවරණය කියන එකෙන් අහුවොත් අපි ජෙනරල් ප්‍රශ්නකට උත්තරය දෙන්න ඕනේ. දෙක තමයි ප්‍රතිපත්තිය සකස් කිරීමේදී බලපාන සාධක. කෙටියෙන් සහ විස්තර වශයෙන්. ඒක අපි කරා. මෙතනදී ණය අපි කියමු ඇඩ්මිනිස්ට්‍රේෂන් පරිපාලනය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා කිව්වොත් අර ස්ලයිඩ් එකත් එක්ක අර්ථය ලියා ගන්න පුළුවන්. දැන් දෙවෙනි එකට මම යනවා. ඒ ණය පරිපාලනයේදී හරිද? ඊළඟට අහනවා මෙන්න මෙහෙම දෙයක්. ප්‍රධාන කාර්යයන් right මෙන්න මේකේ අපි දැන් මේ කොටසට ගියාට පස්සේ මෙන්න මේ ටික ඉතාම වැදගත් මෙන්න මේ ස්ලයිඩ් එක. right මේ ප්‍රධාන කාර්යයන් ටිකක් තියෙනවා. ඒකත් එතනත් අපි 4ක් හෝ 5ක් අපි නෝට් කරගන්න ඕනේ පාඩම් කරගන්න ඕනේ. right දැන් සාමාන්‍යයෙන් අපේ අහන ප්‍රශ්න සමානලාට තියෙන්න පුළුවන් ණය පරිපාලන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මොන හරි බැංකුවක් තුලදී ක්‍රියාත්මක වන්නේ කවුරු යටතේද? එතකොට COO යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ බොහෝ බැංකුවල. මොකද මේ ප්‍රශ්නේ අහන සමහර වෙලාවට ණය අවදානම් එහෙම නැත්නම් ණය අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තු කාගේ යටතේද කියලා අහනවා ප්‍රශ්නය CRO. ඒක අපි ඉදිරියේදී කරනවා. මේක තියෙන කාගත්තවත් COO කියන කෙනා යටතේ තමයි ගොඩක් වෙලාවට අපි මෙහෙයුම් නිලධාරියා ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා යටතේ තියෙන්නේ. එතකොට එම අංශයේ යටතේදී බැංකුවක් කරද්දී ප්‍රධාන කාර්යයන් අපි හඳුනමු. මෙන්න මේ කාර්යයන් ටික දැන් මෙතන 7ක් විතර මම සාකච්ඡා කරනවා ඔයගොල්ලොත් එක්ක. පුළුවන් තරම් අඩුම ගානේ 4ක් හෝ 5ක් ලිස්ට් කරන්න සහ ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි අනුමැතියක් ලැබුව විට එම ණය සම්බන්ධව ණය ලියකියවිලි සැකසීම මෙම අංශයේ සතු කාර්යයක්. දැනුම්කරුවා හා බැංකුව අතර දිවිසුම් බලාත්මක කිරීමට නිවැරදිව සහ සම්පූර්ණ නිසි කොන්දේසි ඇතුළත් වන බල ලියකියවිලි සැකසීම. එතකොට මේ පළවෙනිම දේ තමයි ඔයගොල්ලෝ දකින්න ඇති ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ තමයි මේ ડોකියුමන්ටේෂන් රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. නැත්තම් ඇත්තටම අපි මෙතන පේපර් එක හදලා අප්‍රූව් කරලා තිබුණට මේ කස්ටමර් මේ දෙන්න සම්බන්ධ කරන්න අපි කිව්ව ඔෆර් එකක් වෙන්න පුළුවන්, ඇක්සෙප්ටන්ස් එක වෙන්න පුළුවන්, බිස්නස් රෙසොලූෂන් එක වෙන්න පුළුවන්, මොගේජ් බොන්ඩ් එක වෙන්න පුළුවන්. දැන් මෙන්න මේ කියන ක්‍රියාදාමයේදී මූලික වගකීමක් අරගෙන ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක. එතකොට අනුමැතිය තුල තියෙන සිදුවන තත්ත්ව කොන්දේසි සියලුම දේවල් ඇතුළත් වන පරිදි ණය ලියකියවිලි සකස් කිරීම පළවෙනි කාර්යය. දෙක එහෙම ලියකියවිලි සකස් කරලා ඒවා අයදුම් කරුවන් විසින් අත්සන් කරාට පස්සේ ඒක කම්ප්ලීට්ද සියලුම ලේඛන තියෙනවද සුරකුම් බාර ගැනීම පරීක්ෂා කිරීමේ වගකීම තියෙන්නේත් මෙයා කස්ටෝඩියන් හැටියට ඉන්නේ මෙයා. දෙක. ඒ කියන්නේ ඒ ලියුම් අපි ගත්තොත් ඒ ලියකියවිලි අවලා අත්සන් කරලා ඒව හරියට තියෙනවද? ඒතකොට ඒවත් එක්ක අපිට ගන්න සුරකුම් සානිකුත් තත්ත්ව කොන්දේසි එහෙම නැත්නම් අවශ්‍ය කරන රක්ෂණ සහතික වෙන්න පුළුවන්. සියලුම දේවල් in order ද ඒක ලබා ගැනීම සහ තැන්පත් කිරීම තියා ගැනීම කියන එකත් ඒගොල්ලන්ගේ දෙයක්. ඒක මතුන්නේ සුරකුම් ලිපි ලේඛන බාරකාරත්වය කියන්නේ maintenance of that documents. right maintenance එක දැන් ගත්තා කියලා දැන් අපි දන්න එක ලොච් කරගෙන හරි තැනක තියා ගන්න ඕනේ නැති වෙන්න බෑ. ඕන වෙලාවක රිට්‍රීව් කරන්න පුළුවන් වෙන. ඒතකොට ණය පරිපාලනාංශය තමයි මෙන්න මේ කාර්යය තියෙන. ඒතකොට අපි කොටස් තුනක් ගැන කතා කරා. පළවෙනි එක තියෙන ණය ලියකියවිලි සකස් කරන්න ඕනේ අර කියන විදිහට. දෙක කියන්න ඕනේ ඒක අත්සන් කළ සියලුම නිසි පරිදි තියෙනවද කියන එක. තුන තමයි ඒක නිසි පරිදි කාලානුරූපව මේන්ටෙනන්ස් කරගෙන යෑම. තුනයි. ඊළඟට දැන් ණය මුදා හැරීම. දැන් අපි කියන සියලු දේවල් කරා ලිමිට් මාක් කරනවා. එතකොට ඊට පස්සේ සීමාවන් ස්ථාපිත කිරීම සහ කොන්දේසි වලට අනුව ණය මුදා හැරීම පරිපාලනාංශයෙන් ඊළඟ කරන කාර්යභාරය. හතරවෙනි එක තමයි ලිමිට් මාක් කරනවා ලෝන්ස් සැන්ක්ෂන් කරනවා.
ඒක දැන් ඕවර් එකක් වෙන්න පුළුවන්, කෙටි කාලින ණයක් වෙන්න පුළුවන්, දීර්ඝ කාලින ණයක් වෙන්න පුළුවන්, කොටස් වශයෙන් නිකුත් කරන ණයක් වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් වල වගකීම තියෙන මේගොල්ලන්ට. හරි? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් තත්ත්ව කොන්දේසි හරියට තියෙනවද? එහෙම නැත්නම් පොලිය හරියට තියෙනවද? කාලය තියෙනවද? සුරුකුම් විස්තර තියෙනවද? එහෙම නැත්නම් අපි අදාළ පාරිභෝගිකයන් ලියුම් ගන්න අවශ්‍යයිද? ඒකට එවිඩන්ස් මොනවා හරි තියෙනවද? ඒ සියලුම දේවල් මේකල සුපර්වයිස් කරන්න ඕන. ඊළඟට සුරකුම් අපි ගත්තොත් security එක නඩත්තුව රක්ෂණාවරණ ලබා ගැනීම එහෙම නැත්නම් pledge loans වලදී මෙහෙයුම් නිසි කාලීන දේවල් කරන එක එතකොට security valuation එක කරන එක පරිපාලනයේ තවත් කොටසක්. මෙතන හතරකට තිබුණාට අපි එකකට එක සරකනවා. ඒ කියන්නේ සුරකුම් security අපි maintain වෙනවද නැද්ද? හරියට valuation එකක් කරනවද නැද්ද? valuation OD වෙලා තියෙනවද නැද්ද? insurance policy ගන්නවද ඒවා review වෙනවද නැද්ද කියන එක. ඊළඟට pledge loans වල ගත්තොත් operations වගේ දේවල් කරනවා. එතකොට අන්නේ කාර්යභාරයන් ටිකත් මේ කියන පරිපාලන ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක්. හයවෙනි එක ණය කළඹේ විචල්්‍ය පොලි අනුපාත, කාලීන පොලි අනුපාත, ණය සම්බන්ධ ගාස්තු අය කිරීම පරිපාලනය මත. එකන ගත්තොත් ඉස්සරම අපි interest rates එහෙම නැත්නම් pricing හදන එක. එතකොට ඒක variable rates එක වෙනස් කරන එක. නැත්නම් කාලීන ණය අපිට ගත්තොත් fixed term තියෙනවා නම් ඒක හදන එක. ඊළඟට ගත්තොත් charges, processing fees ඒවා collect කරන්න. ඒ කියන එකේ වගකීම තියෙන්නේ මේගොල්ලන්ට. දැන් ඒව නැතුව, ඒව ගන්නේ නැතුව ණය මුදාහැරීම කරන්න බෑ. දැන් මේගොල්ලෝ කරනවා කියලා කියන්නේ දැන් branch එකට කියනවා right මෙන්න මේ ටික ගන්න ඕනේ, මෙන්න මේ ටික ගන්න ඕනේ, මේක deposit වෙනවා නේද? මේක වුණාට පස්සේ right in order sanction. ඊළඟට අන්තිම එක තමයි ලබා දීමේදී පැනවු කොන්දේසි පිළිපැදීම, අධීක්ෂණ, අනුකූලතා සහතික කිරීම, බාහිර නියාමන ආයතන සඳහා බැංකුවේ කළමනාකරණය අවශ්‍ය තොරතුරු වාර්තාකරණය පරිපාලනයේ කාර්යභාරයක් වේ. දැන් අර මම කිය රිපෝටින් කියන එක තමයි මේ අන්තිම කොටස. දැන් ඔක්කොම කරා වගේම තමයි සෙන්ට්‍රල් බැංක් එකට data වෙන්න පුළුවන්, අභ්‍යන්තරික වගේ data වෙන්න පුළුවන්, බාසල් එකට තව data වෙන්න පුළුවන්. එතකොට අන්න ඒව බලාත්මක කරලා, නියාමනය කරලා, කාලානුරූපීව පවත්වාගෙන යාම සහ ඒ අවශ්‍ය දත්ත තොරතුරු සපයා දීම ණය පරිපාලන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයක්. right? දැන් එතකොට හතක් අපි මෙතන සාකච්ඡා කරා. සාමාන්‍යයෙන් අපි විභාගෙදී හතරක් හෝ පහක් තිබ්බොත් හොඳටම ඇති. එතකොට දැන් ණය පරිපාලනයේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ණය පරිපාලනය කියන්නේ කියන එක පැහැදිලි. එතකොට තමයි අපි කිව්වේ අර value credit value chain එකේ මෙන්න මේ කියන කොටස් තියෙනවා. එතකොට මෙන්න මේ කියන කොටසේ මෙන්න මේක වැදගත් වෙනවා. මෙන්න මේ කියන කොටස යටතේ තමයි ණය පරිපාලනය එන්නේ. ඒ ණය පරිපාලනය අපි රූප සටහනක් ආධාරයෙන් දැක්කොත් මෙහෙමයි. ඒක වාර්තාකරණය කියන්නේ මේකයි, අධීක්ෂණය කියන්නේ මේකයි, කම්ප්ලයන්ස් එක කියලා කියන්නේ මේකයි කියලා කියනවා. ඒතකොට ඒක සඳහා අපිට ලකුණු 5ක් ලබා ගැනීමට පුළුවන්. ඊළඟට අහනවා ණය පරිපාලනයේ ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා ඇහුවොත් අපි 7ක් සාකච්ඡා කරා. ඒ 7න් මූලිකවම අපි කිව්වා ණය ලියකියවිලි සකස් කරනවා අපේ තියෙන ණය අනුමැතිය අනුව. දෙක තමයි මේ සකස් කරපු ණය ලියකියවිලි ණයලාභියාගෙන් අත්සන් කරගෙන නිසි පරිදි සිස්ටම් එකත් එක්ක සම්බන්ධ කරනවා. තුන්වෙනි එක කිව්වා ඒ ලියකියවිලි එහෙම නැත්නම් සුරකුම් වල බාරකාරාත්වය එහෙම නැත්නම් ඒකේ දිගින් දිගටම පවත්වාගෙන යෑම මෙහෙයුම් කටයුතු මේන්ටෙනන්ස් එක කරනවා කියලා කිව්වා. ඊළඟට අපි සාකච්ඡා කරා ණය සීමාවන් සාපිත කරනවා එහෙම නැත්නම් කොන්දේසි වලට අනුව ණය මුදාහැරීම පරිපාලනය. ඊළඟට ගත්තොත් සුරකුම් නඩත්තු රක්ෂණාව ලබා ගැනීම, ඔඩපර ණය සම්බන්ධ කටයුතු, මෙන්සපර මිල තක්සේරු කර ගැනීම කරනවා. ඊළඟට පොලි අනුපාත සකස් කිරීම, පොලි අනුපාත ඇතුළත් කිරීම, පොලි අනුපාත වෙනස් කිරීම, ඒ වගේම ගාස්තු අය කර ගැනීම, ඒකත් ඒගොල්ලන්ගේ කාර්යභාරයක්. අන්තිමට තොරතුරු ලබා දීම එහෙම නැත්නම් තොරතුරු වාර්තාකරණය අභ්‍යන්තර බාහිර කියන අවස්ථා දෙකම සඳහා ඒගොල්ලෝ සිද්ධ කරනවා. ඒතර ඔන්න ඔය දැන් අපි මේ අද දවසේ කතා කරපු එකෙන් ප්‍රශ්න 4ක් අපෙන් අහනවා. ඒ ප්‍රශ්න 4 හැමදාම ඇහුවේ නැති වුණාට කාලින් කාලට අහන ඒවා වෙන්න පුළුවන්. දැන් පාස් පේපර්ස් අපි ඉස්සරහට සාකච්ඡා කරනකොටත් මම එකක් දෙකක් ඔයගොල්ලොත් එක්ක කරන්නම්. නමුත් ඉතා වැදගත් ළමයි අඩුවෙන් ලියන ඒරියා එකක් නිසා අපි පුළුවන් තරම් මොකද ස්ලයිඩ්ස් 5ක් 6ක් මෙතන බලන්න තිබ්බට ගොඩක් තිබුණාට ඒතර ඒ ටික අපිට යම් ප්‍රමාණයකට කරගන්නට පුළුවන් නම් අපිට මෙතෙන්දී ගැටලු අවම කරගෙන උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්නට පුළුවන්. right. එතකොට අපි තව ඉදිරියට යන්නට කලින් ගත්තොත් මොනවද මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු? පැහැදිලි කරගන්න තව තැන් තියෙනවා. නැත්නම් කවුරු හරි අපිට කියන්න මෙතන ක්‍රෙඩිට් ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කවුරු හරි එහෙම ඉන්නවද? එතකොට අපිට ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් දෙකක් ෂෙයා කරගන්න පුළුවන් කවුරු හරි ඉන්නවද?
නෑ. මොනවා හරි ගැටලු තියෙනවද? පැහැදිලිද අද කරපු ටික? ටෙක්නිකල් වැඩි වගේද? ක්ලියර්ද? Madhushika, thank you. What about others? Thank you, Lakshita. Right, Dilini, thanks. Right. Thank you very much. මමත් ඒක නේද ගොඩක් අමාරු නැහැ. නමුත් එකම දේ අර මේ ටිකක් අද දවසේම පුළුවන් වුණොත් දැන් අපි එන සතිය වෙනකොට ඉතුරු notes එකක් thank you අනුරාධ පුළුවන් නම් ආපහු රීවිසිට් කරන්න. මොකද අර පළවෙනි session 1 2 වගේ section 1 2 නම් ඕන වෙලාවක අපිට capture කරගන්න පුළුවන්. මේවා ටික අලුත් දේවල්. දැන් අද ඔයගලන්ට ඕන නම් ගිහිල්ලා බලන්න පුළුවන්. කියන්නේ head office එකට ගියාට පස්සේ බලන්න credit policy එකක් හොයාගන්න පුළුවන්. නිකන් කියවන්න. මොනවද ඒකේ items? right? මොනවද අපි සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරපු එකේ ඒකේ නැත්තේ මොනවද? නැත්තම් තව මොනවද අපි අලුත් විය යුත්තේ? නිකන් headings එක බැලුවත් ඇති. කියවන්න ගොඩක් ඕනේ. ඊළඟට admin department එකේ කාටට call එකක් දාගන්න පුළුවන් නිකන් අහන්න. කොහොමද ඔයගලන්ගේ වැඩ? කොයි වගේ දේවල්ද ඔයගොල්ලෝ කරන්නේ? මොනවද branch එකකින් ඔයගලන්ට දෙන්න ඕන support එක? නිකන් පොඩි interaction එකක්, dialogue එකක් දාන්න. එතකොට සමහරවිට අපිට තව මේ ඉගෙන ගත්ත දේවල් අපිට තව ටිකක් ඇඟට internalize කරගන්න පුළුවන්. ඒ ටික කියන ගමන්ම පොඩි හඳුන්වා දීමක් කරන්න අපි ඉන සතියේ දැන් මොකක්ද අපි කරන්න කියන එක. එහෙම කරලා අපි අදට නවත්තමු. දැන් අපි මූලික වශයෙන්ම අපි සාකච්ඡා කරා පොලිසි එක ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. ඔය දෙකම කාලෙන් කාලට වැදගත් වෙනවා. දැන් මේ ඉදිරියේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් මණ්ඩලයේ නිකුත් කරලා තියෙනවා නිර්දේශ විධානය. මේකත් ගොඩාක් වැදගත්. දැන් මේකෙදී අපි ටිකක් වෙලාව අරගෙන කරන්න ඕන ගණන් ටිකකුත් තියෙනවා. ඒවා ඉදිරියේදී කරමු වෙන සතියේදී වගේ. මොකද මේකෙන් ගොඩක් වෙලාවට අපිට කෙටි ප්‍රශ්න සහ දිග ප්‍රශ්න දෙකම අපිට අවිල්ලා තියෙනවා. ඒතකොට මුදල් මණ්ඩලයේ මූල්‍ය මණ්ඩලයේ නිකුත් කරලා තියෙනවා නිර්දේශ රාශියක්, විධානයන් රාශියක්. නමුත් අපි හතරක් තමයි අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ හතර. පහසුකම් ලබා දීම සඳහා උපරිම සීමාවන් පිළිබඳ නිර්දේශය, ණය අත්තිකාරම් වර්ගීකරණය ආදායම් පිළිගැනීම වෙන් කිරීම පිළිබඳ නිර්දේශය, බැංකු අන්‍ය සමාගම් කොටස් ප්‍රාග්ධන හිමිකම් තබා ගැනීමේ නිර්දේශය, අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ඥාතීන්ට පහසුකම් ලබා දීම පිළිබඳ නිර්දේශ. ඔය හතර තමයි අපි මූලික වශයෙන්ම කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දැන් නිකන් කෙටියෙන් කිව්වොත් පහසුකම් ලබා දීම. ඒ කියන්නේ දැන් අපි අර පොලිසිය එකෙත් අපිට සඳහන් කරා ඒකින් එන දෙයක් තමයි මේ කියන්නේ අපිට පුද්ගලයන්ට එහෙම නැත්නම් සමූහයන්ට ණය ලබා දෙනකොට බැංකුවේ තියෙන ප්‍රාග්ධනය මත ඒ ණය ලබා දීමේ සීමාවන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ තනි පුද්ගලයෙකුට උපරිම ණය ලබා දීම බැංකුවේ තියෙන ප්‍රාග්ධනය 130යි. සමූහයක් ඇතුළත කිව්වොත් 133. ඒ කියන්නේ බැංකුවේ මගේ ප්‍රාග්ධනය බිලියන 10යි නම් කොටස් ප්‍රාග්ධනය බිලියන 10යි නම් බිලියන 3යි මට දෙන්න පුළුවන්. එක කම්පැනි එකකට. ඒ කම්පැනි එකතු වෙලා යනවා නම් බිලියන 3.3යි. එතන ඉහාට යනවා නම් විවිධාකාරයේ සීමාවන් එහෙම නැත්නම් අවශ්‍යතාවයන් තියෙනවා. ඒක තමයි එක. දෙක ණය අත්තිකාරම් වර්ගීකරණ ආදායම් පිළිගැනීම වෙන් කිරීම. ඒ කියන්නේ දැන් ප්‍රොවිෂනින් ගැන කතා කරනවා. ප්‍රොෆිට් අයිඩෙන්ටිෆිකේෂන් එක. නැත්නම් ප්‍රොෆිට් අයිඩෙන්ටිෆයි කරනවා ප්‍රොෆිට් ඉන්ට්‍රස්ට් අයිඩෙන්ටිෆිකේෂන් එක. ඒ වගේම තමයි NPL ක්ලාසිෆිකේෂන් එක තමයි මේකේ මූලිකම. කොහොමද ණයක් එහෙම නැත්නම් අපි ණය වර්ග අපි අතර ගත්තොත් ක්‍රෙඩිට් කාඩ් තියෙනවා, ටර්ම් ලෝන් තියෙනවා, චක්‍රීය ණය තියෙනවා. අන්න ඒ වගේ ණය කාලයත් එක්ක දවස් 90, 180, 120 වගේ යනකොට කොහොමද NPL කියලා ක්ලාසිෆයි කරන්නේ? NPL එක ඇතුලේ කොහොමද ක්ලාසිෆයි කරන්න කියන තීරණය තමයි දෙක. තුන බැංකු මගින් අන්‍ය සමාගම් හිමි කොටස් ප්‍රාග්ධන හිමිකම් තබා ගැනීම පිළිබඳ නේ. කියන්නේ දැන් බැංකුවකට තව ආයතනයක එහෙම නැත්නම් ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරගෙන කොහොමද ගන්න? දැන් මට තව මම බැංකුවක් කරන්න මට පුළුවන් ද පෞද්ගලික ආයතනයක කොටස් ගන්න? නැත්නම් මට තව මොන හරි ආයතනයක ගන්න පුළුවන් කොටස් ප්‍රමාණය මොනවද? කොච්චරද කියන එක. හතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජය. කියන්නේ බැංක් එකේ ඉන්න ඩිරෙක්ටර්ස්ලා related parties කියලා අපි කියනවා. ඔවුන් සහ ඔහුගේ සමීප ඥාතීන්ට ණය පහසුකම් ලබා දෙනකොට අපිට related party transactions කියලා. ඔයගොල්ලෝ අහලා ඇති ඒ නම. ඒකටත් නිර්දේශෝගයක් තියෙනවා. ඒ මොනවද කියන එක තමයි මෙතෙන්ද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ හතරෙන් දෙවෙනි එක ටිකක් අපි දීර්ඝව සාකච්ඡා කරනවා. මොකද ගණන් ටිකකුත් ඇතුළේ ඒකෙන් ගොඩක් ඉදිරියට අහලා තියෙනවා. ඒතර අපි එන සතියේදී මෙන්න මේ කියන එක තව දුරටත්
පැහැදිලි කරගෙන ගණන් ටිකක් අපි සාකච්ඡා කරන්නට එහෙම නැත්නම් අපි තව ඉදිරියකට ගමන් කරන්නට බලමු. එතකොට ඊට අමතරව දැනුවත් කිරීමක් හැටියට කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් exams dates මම හිතන්නේ fix කරලා තියෙනවා. November. එතකොට ඒ සඳහා මම හිතන්නේ online ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන් ඒ process එක IBSL website එකේ තියෙනවා. ඒක චුට්ටක් කියවලා ඒක familiar වෙලා ඒ ටික වැඩ ටික කරගෙන යන්න එක. එතකොට අපි දැන් කොහොමද මේ ටික ඉවර කළා short note එකකුත් මම ඔයගොල්ලන්ට දෙනවා. ඊට අමතරව past paper questions උත් අපි කතා කරනවා. මට හිතෙන විදිහට අපිට end September end වගේ යනකම් යන්න බෑ first week of October වගේ වෙනකම් යන්න පුළුවන් වෙයි. ඒත් අපි දවස් 4ක් විතර වගේ අපි අයින් කරගන්න බලමු තනිකරම මේ past papers වලට. ඒකෙන් අපි සිලෙක්ට් කරගෙන අපි ඒ ටික කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලන්ටත් දැන් පුළුවන් දැන් මොකද සෙක්ෂන් දෙකක් කරා කියන 60ක් 65ක් අව වෙන නිසා ඒකට අදාළ අර මම ගිය සතියේ කියපු ක්‍රමවේද වලට අනුව ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගෙන හොයලා බලන්න නිකන් කියවලා දැනුම්වත් වෙලා ඉන්න බලන්න. ඒතර අපිට ලේසි ප්‍රශ්න සාකච්ඡා කරනකොට මොකද ඕගොල්ලන්ගේ ගැටලු ටට්ටක් ගාලා ඉවරට ගන්න. නැත්නම් ඒ වෙලාවේ ප්‍රශ්න කරලා ඒ වෙලාවේ උත්තරෙත් එක්ක සාකච්ඡා කරනකොට අර අපිට ලොකු අපි කියන ෆීඩ්බැක් එකක් එන්නේ නැහැ. ඒතර ප්‍රශ්න ඒ වෙලාවේ එන්නේ නැහැ. හැබැයි දැන් ඔයගොල්ලෝ බලලා තිබ්බොත් රයිට් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලිසිස් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා. ඒක මම සර්ත් එක්ක කතා කරන්න ඕන කියන මට්ටමකට දැන් රෙඩි කරනවා දැන් ස්ටාර්ට් කරමු. හරි? අනේ ඒ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් දැම්මම බලන්න. මොකද අපි දන්නේ ওই මාස දෙක ටක් ටක් ගාලා යනවා. දැන් කෙලිම එකපාර නොවැම්බර් වෙලා තියෙයි මේ ඔය ඉක්මනට. මොකද ඔෆිස් වැඩයි, ගෙදර වැඩයි ඔක්කොම එකතු වෙලා එනකොට. ඒක නිසා මේ පාර දැන් අපි මේ අමුතු ක්‍රමයකට කියන්නේ ටිකක් වෙනස් ක්‍රමවේදයකට කරපු නිසා අපි ඒක රිසල්ට්ස් අපි දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. නමුත් අපි උපරිමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයගොල්ලෝ 20ක් 25ක් හැමදාම දිගට මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා හිටපු අය නිසා මට දැන් යම් ප්‍රමාණයකට ඔයගොල්ලන්ගේ දැනුම පිළිබඳ යම් අදහසක් තියෙනවා. මට පාස් පේපර් සාකච්ඡා කරනකොටත් මට ඒ මට්ටමින් ඒක අරගෙන අපිට යම් තව ඊට වඩා වැඩිපුර ග්‍රාස් කරගන්න පුළුවන් ලෙවල් එකක් කරන්න තියෙනවා. හරි. එහෙමනම් ඒ විදිහට අපි බලමු බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ නම් මේ වෙලාවටම හම්බෙන්න. මම කියපු කාරණා ටික ફોකස් කරගෙන බලමු. ඒතර අර මේ ටියුට් එක ඊළඟ පාර මම අප්ලෝඩ් කරන්නම්. මොකද අද දැන් අර අපිට වෙලා ඉතුරු වෙන නිසා මේගොල්ලෝ ටියුට් දෙකක් මට දාලා තිබුණ නැති නිසා ප්‍රශ්නේ උනේ. එතකොට අපි ඒක regulations එහෙම නැත්නම් guidelines ටිකත් එක්ක directions එකත් එක්ක අපි ඉදිරියට අරගෙන යමු. සමාන්ට කැල් එකක් පේපර් එකක් වගේ next week එකේ ලැහැත්ති කරගන්න පොඩි ගණන් ටිකක් අපිට තියෙනවා. පුළුවන් වුණොත් ඒ ටිකත් අපි කරමු. එහෙමනම් සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද මාත් එක්ක මේ රැඳිලා ඉරබගෙන ස්තුති කරන ගමන් අද ක්ලාස් එක අපි මෙතනින් නවත්වනවා. බොහොම ස්තුතියි.